අයිබෝවන් වාසනාවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනකටම. එතකොට ආදරණීය දරුවනේ අපේ පන්තියේ තවමත් අපි අපේ දරුවෝ තාම ලොග් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා තව සුළු මොහොතක් අපි ඉන්නවා ඕගොල්ලොත් එක්ක එකතු වීමට. ඒ වගේම ඕගොල්ලන්ට තව කාරණා කිහිපයක් තියෙනවා කතා කරන්න. අපි පන්තිය පවත්වන අතරතුරේ ඒ කාරණා සියල්ලම සාකච්ඡා කරමු. කැමරා ඔන් කරන්න හැම දරුවෙක්ම. right? එතකොට ඕගොල්ලන් දන්නවා අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය දැන් අඛණ්ඩව ඕගොල්ලොන් එක්ක සති කිහිපයක් පුරාවටම විද්‍යාව විෂය මම ප්‍රජාත් රණසිංහ ඕගොල්ලන්ට කතා කරනවා. එතකොට ගොඩක් අයගේ හොඳ සාර්ථක කමෙන්ට් අපිට ඇවිල්ලා තිබුණා. සහ හොඳ අදහස් අපිට ඇවිල්ලා තිබුණා. ඒ අදහස් සියල්ල එකට කැටි කොටගෙන අද දවසේත් අපි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ අර හැම දවසකම වගේ ජයග්‍රාහී ලෙස අඛණ්ඩ පැය දෙකක් පුරාවට පන්ති පටන් ගන්නයි මේ සූදානම් වන්නේ. එතකොට ආදරණීය දරුවනේ ඔබ හැම දිනකටම අද පොඩ්ඩක් ලින්ක් එක එන්න පරක් වුණා. right okay. ඒ අතරතුරේ ඔබ හැම දිනකටම මතක ඇති ගිය සතියේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු දේවල්. මොනවද අපි කතා කරේ ගිය සතියේ? ඕගොල්ලන්ට මතකයි ආදරණීය දරුවනේ අපි ගිය සතියේ කතා කරේ පහුගිය දවස් ටිකේ කතා කරේ පදාර්ථයේ විපර්යාස පිළිබඳවනේ. එතකොට මේ පදාර්ථයේ විපර්යාස අපි ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද? එකක් ඕගොල්ලන්ට මතකයි භෞතික විපර්යාස. අනිත් එක මොකද්ද? රසායනික විපර්යාස. මෙන්න මේ භෞතික විපර්යාසත් මේ රසායනික විපර්යාසත් ප්‍රධාන වශයෙන් අපි කාරණා කීපයක් ඔස්සේ කතා කරා. ඕගොල්ලෝ දන්නවද දරුවනේ භෞතික විපර්යාසයක් කියන්නේ පදාර්ථයක සංයුතිය වෙනසකට භාජනය නොවි. සංයුතිය වෙනසකට භාජනය නොවි සිදුවන විපර්යාස වලට අපි කියනවා භෞතික විපර්යාස කියලා. හැබැයි කිසියම් පදාර්ථයක සංයුතිය වෙනස් වෙමින් සිද්ධ වෙන ඒවාට අපි කියනවා මොනවා කියලාද? රසායනික විපර්යාස කියලා කියනවා. මොන විපර්යාසද? රසායනික විපර්යාස කියලා කියනවා. right? එතකොට මෙන්න මේ රසායනික විපර්යාස සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක පැත්තක් තිබුණා ප්‍රතිඵල පැත්තක් තිබුණා. මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පරිවර්තනය වීම තමයි රසායනික විපර්යාසයකදී සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කරලා දරුවනේ ස්කන්ධ සංස්කෘති නියමය කියලා එකක්. මොකද්ද මේ ස්කන්ධ සංස්කෘති නියමය කියලා අපි කිව්වේ? ස්කන්ධ සංස්කෘති නියමය කියලා කිව්වේ කිසියම් ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයම ප්‍රතිඵල ලෙස නිර්මාණය වෙනවා කිව්ව මොන වගේ පද්ධතිවලදීද? සංවෘත පද්ධතිවලදීනේ. ඕගොල්ලන්ට අපි කතා කරා ගිය සතියේ. right? okay. අපේ තවමත් දරුවෝ ඇඩ් වෙමින් ඉන්නවා පොඩ්ඩක් ප්‍රමාද වෙලා. ඒ නිසා මම මේ පොඩ්ඩක් වෙයිටින් ඉන්නේ. සාකච්ඡාවට ඕගොල්ලන් එක්ක ඉක්මනටම යනවා. right okay. අද අපි කතා කරන්න යනවා පුතේ ඕගොල්ලන්ගේ පිටු අංකය පෙළ ගන්න. right? පිටු අංකය පෙළ ගන්න. හැමෝම මොනවද පාඩම? ඉන්ධන අද අපිට කතා කරන්න යන්නේ. ගිය සතියේ අපි කතා කරා මොනවද? දහනය කතා කරා. right? ඉන්ධන අද මාතෘකාව ලියා ගන්න හැම දරුවෙක්ම මම ඕගොල්ලන්ට කිව්වා කැමරා ඔන් කරගන්නකෝ කියලා දරුවනේ. එතකොට කැමරා ඔන් කරගන්න කියලා කියන්නේ අපිට වැඩේ ලේසි නේද? right? කැමරා ඔන් කරගන්න හැමෝම. right okay good. හොඳයි හොඳ රාගෙනි අද මාතෘකාව ලියා ගන්න පුතේ ඉන්ධන මොනවද? ඉන්ධන තමයි අද අපි කතා කරන්න යන්නේ. right okay right. ඉන්ධන මොනවද මේ ඉන්ධන කියලා කියන්නේ? ඉන්ධන දැකලා තියෙනවද? ඉන්ධන කොහේදද දැක්කේ? ඉන්ධන මොන වගේද? ඔන්න අපිට ප්‍රශ්න. right? එදිනෙදා ජීවිතයේදී ඔබට මට නැතුවම බැරි දෙයක් තමයි ඉන්ධන. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල අපි කතා කරොත් හුටු පොජ්ජක් තියෙනවනේ. ඒ මොකද්ද ඒ? හුටු පොජ්ජ කියන්නේ ඕගොල්ලන්ගේ තරම් මෝටර් සයිකල් එකක් තියෙනවනේ. නේද? ඒකට ඕගොල්ලන් දානව මොනවද? ඉන්ධන පොජ්ජ දාලා තමයි මන්ද කරන්නේ නේ. right? එතකොට යකෝ වැඩි බාධාවලින් කතා කරන්නේ. right? එතකොට මොනවද මේ වෙන්නේ? ඉන්ධන දාලා ඕගොල්ලන්ගේ මෝටර් රථේ පදවගෙන ඕගොල්ලෝ යනවනේ. right? හුටු පොජ්ජ දුම් දාගෙන යනවා. එතකොට ඒකට මොනවද දාන්නේ? මෝටර් රථේ දාන්නේ මොනවද? ඉන්ධන දාන්න.
තේරුණාද කියන කාරණා පැහැදිලිද? right එතකොට දැන් ඕගොල්ලන්ගේ ගෙදර sorry ඕගොල්ලන්ගේ ගෙදර කුස්සියේ අම්ම ගෑස් රිපේ උයනවනේ නේ. එතකොට අර ස්විච් එක කරකවලා ටොක් ගාලා දැම්මාම මේ මල වගේ මේ පත්තු වෙනකොටද ගින්දර පත්තු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ගෙදර ඒ ලිපේ පාවිච්චි කරපු ඉන්ධන වාගේ මොනවද? ගෑස් නේද? right ද්‍රව ලික්විඩ් වශයෙන් අපිට ගන්න පුළුවන් LP ගෑස් අපි ඒකට කියන්නේ LP ගෑස්. ඊළඟට ඕගොල්ලන්ගේ ගෙදර දර ලිපට දර දාලා නැතුව වෙන මොනවද දාන්නේ නැහැ නේද? right දර දාලා ලිප පත්තු කරනවා. එතකොට කල්පනා කරලා බලන්න දුවේ පුතේ අපිට නිවසේදී හෝ වෙන යම් ස්ථානයකදී තාපය හා ආලෝකය ලබා දෙන දහනය වෙමින් තාපය හා ආලෝකය ලබා දෙන ද්‍රව්‍ය සහ පදාර්ථ වලට අපි කියනවා මොනවද කියලාද? ඉන්ධන කියලා කියනවා. මොකද්ද ඉන්ධනයක් කියන්නේ? ඉන්ධනයක් කියලා කියන්නේ දහනය වෙමින් ආලෝකය සහ තාපය නිකුත් කරන්න පුළුවන් ද්‍රව්‍ය හා පදාර්ථ වලට අපි කියනවා ඉන්ධන කියලා. දහනය වෙමින් ආලෝකය සහ තාපය ලබා දෙන ද්‍රව්‍ය හා පදාර්ථ වලට අපි කියනවා ඉන්ධන කියලා. එදිනෙදා ජීවිතයේදී ඔබට මට ඉන්ධන ගොඩාක් වැදගත් වෙනවා. අපිට අද වර්තමානයේ ඉන්ධන නැතුව කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මේ ඉන්ධන කිව්වම ඕගොල්ලන්ට ෂණිකව මතක් වෙන්නේ ඔය පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඒ වගේ දේවල්. නමුත් පුතේ ඒ විතරක් නෙමෙයි ඉන්ධන කියන්නේ. ඉන්ධන කියන්නේ දර ගන්න පුළුවන් අපිට. පිදුරු ගන්න පුළුවන්. පොල් කටු ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ජෛව ස්කන්ධ ඒ කියන්නේ ඒවට කියන්නේ ශාකමය සංඝටකනේ. නැත්නම් සත්වමය කොටස්. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ අපි දන්නවා 7 වසරේදී අපි කතා කරා ජෛව ස්කන්ධයටදී ගොම ඒවත් ගන්න පුළුවන්. හරිද ඉන්ධනයක් විදියට. ඊළඟට ඕගොල්ලන් ගෙදර කරන්ට් එක ගියාම පත්තු කරනවා ඉටි පන්දක්. ඉටි කියන සංඝටකය අපිට ගන්න පුළුවන් ඉන්ධනයක් විදියට. මෙන්න මේ විදියට එදිනෙදා ජීවිතයේදී අපි ගොඩාක් ඉන්ධන පාවිච්චි කරනවා අපේ කටයුතු සඳහා. පෙළ ගන්න පුතේ ඕගොල්ලන්ගේ පොතේ විස්තරය තියෙනවා පුතේ. මොනවද 115 පිටුව පෙළ ගන්න. අච්චු පොතේ 115 පිටුව හැම දරුවෙම පෙළ ගන්න. right 115 පිටුව අච්චු පොතේ. 115 පිටුව right හැම දරුවෙක්ම ගන්න අච්චු පොත අතර right okay. ඔන්න බලන්න පුතේ ඉන්ධන දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය ඉන්ධන ලෙස හඳුන්වයි. ආන්න ඒකේ යටින් ඉරක් ඇඳ ගන්න පැට්ටෝ තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට කියන එක. right එතකොට ඉන්ධනයක් කියලා කියන්නේ දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා දෙන ද්‍රව්‍ය හා පදාර්ථ වලට අපි කියන පුතේ මොනවා කියලාද? ඉන්ධන කියලා කියනවා. මොනවා කියලා කියනවද? ඉන්ධන කියලා කියනවා. පැහැදිලිද? right එතකොට මෙන්න මේ ඉන්ධන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපි බෙදා වෙන් කරනවා. එකක් තමයි පුතේ දුවේ ඝන ඉන්ධන. ඝන. එහෙම අනිත් ඒවා කෑ ගහලා කියන්න පුළුවන් ඔයගොල්ලන්ට මොනවද? ද්‍රව ඉන්ධන. අනිත් එක මොකද්ද? වායු ඉන්ධන. මේ පදාර්ථයේ ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් ඉන්ධන කොටස් තුනකට අපි බෙදා වෙන් කරනවා. ඝන පදාර්ථ සහිත ඉන්ධන, ද්‍රව පදාර්ථ සහිත ඉන්ධන, වායු පදාර්ථ සහිත ඉන්ධන. පැහැදිලිද? පුතේ දුවේ ඝන පදාර්ථ සහිත ඉන්ධන තමයි ඕගොල්ලෝ අපි පාවිච්චි කරන දර පොල් කටු. හරිද? ඊට පස්සේ සත්වමය කොටස් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ද්‍රවමය වශයෙන් පාවිච්චි කරන ඒවා තමයි පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල් එව්වා. ඊළඟට වායු වශයෙන් පාවිච්චි කරන්නේ අපි LP ගෑස්. right ගෑස් කියන්නේ වායු කියන එකනේ. right එතකොට ඔන්න ওই විදිහට අපි ඉන්ධන ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදා වෙන් කරනවා. right okay පැහැදිලිද? ඔව් පොල්, ලේලි, පොල් කටු තව ඕගොල්ලෝ දන්නේවත් අපිට එවන්න. right okay ලියන්න මැට්ටෝ රතු පෑලෙන් තරුවක් දාලා රතු පෑලෙන් තරුවක් දාලා ලියන්න. ඉන්ධන යනු දහනය කිරීමෙන් ඉන්ධන යනු දහනය කිරීමෙන් තාප ශක්තිය සහ ඉන්ධන යනු දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට
භාවිතා කරනු ලබන ද්‍රව්‍ය වේ භාවිතා කරනු ලබන ද්‍රව්‍ය වේ right ඊළඟ දරු දාලය පුතේ මෙම ඉන්ධන සාමාන්‍ය බෑනේ මෙම ඉන්ධන අවස්ථාව අනුව ප්‍රධාන ලෙස ආකාර තුනකි right මෙන්න මේක ඇඳ ගන්න ඝන ඉන්ධන right ඊළඟ ද්‍රව ඉන්ධන තුන වායු ඉන්ධන right මොනවා පැට්ට උදාහරණ right දර පොල් කටු පොල් ලේලි හරිද තව මොනවද ඉටි හරිද තව ඔයගොල්ලෝ දන්නේ ඒවා ලියන්න ඊළඟට ද්‍රව ඉන්ධන මොනවද උදාහරණ පෙට්‍රල් ඊට පස්සේ ඩීසල් ඊට පස්සේ මොනවද භූමි තෙල් right ඔය විදිහට අපිට ගන්න පුළුවන් ඊළඟට පොල් තෙල් ඊළඟට මොනවද ද්‍රව වායු ඉන්ධන මොනවද මීතේන් මේ මීතේන් වලට අපි කියනවා CH4 වරහන් ඇතුලේ ලියන CH4 මෙතේන් කියලා කියනවා උදාහරණ right ඊට පස්සේ ගල් අඟුරු වායුව right ගල් අඟුරු වායුව නැත්නම් ගල් අඟුරු කියන්නේ ඝන ඉන්ධනයක් හරිද එතකොට ගල් අඟුරු වායුව ඊළඟට පෙට්‍රෝලියම් වායුව right ඔන්න ඔය ටික ඉක්මනට ලියා ගන්න ඔය උදාහරණ ටික පැත්තෝ ඔය උදාහරණ ටික ලියා ගන්න හරිද ඉවර නම් මැසේජ් දාන්න ඉවර නැතෝ කියලා මැසේජ් දාන සමහර අය මට අහන්න තියෙන ඉවරයි දෝ කියලා ඔය දැන් ලොග් වෙච්ච දරුවෝ ඉන්නවා මම ඒ දරුවන්ට කියන්නේ අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නේ මොනවද ඉන්දර කියන කොටස ඕගොල්ලන්ගේ අච්චු පොතේ පෙළ ගන්න ආදරණීය දරුවනේ right ඕගොල්ලන්ට සිග්නල් වල ප්‍රශ්නයක් තියෙන දරුවෝ ඉන්නවා නම් කැමරා ඕෆ් කරාට කමක් නැහැ හොඳද ප්‍රශ්නයක් නැහැ මට හරිද අද අපි සාකච්ඡා කරන්නේ 115 පිටුවේ ඉන්දර කියන කොටස හරිද right
ඉවරයි සර් හොඳ සර් කෙනෙක් ලංකාවේ ඉන්න. ඕ ඒක හොඳයි. මම නම් හොඳයි කියලා මම දන්නවා. thank you ඒ කමෙන්ට් එකට. එතකොට තව මොනවද? තව ඕගලන් කමෙන්ට් එකක්. ලංකාවෙම ජනප්‍රිය වේවා. තව ඕකේ අපි හොඳයි කියලා දැනනවා නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනුවත් කිරීම කරන්න. සර්ට අපිව අමතක නැතුව ඇති කියලා දානවා. හරි හොඳයි. අපි නම් දන්නවා සිනෙත් එකේ. ඕකේ. අපිට හැමෝම මතකයි කිසි කෙනෙක් අමතක කරලා නැහැ. රයිට්. එතකොට ආදරණීය දරුවනේ හරිද? ඔන්න ඉන්ධන ගැන අපි කතා කරා. ඉන්ධන කියලා කියන්නේ තාප ශක්තිය සහ ආලෝක ශක්තිය ලබා දෙන ද්‍රව්‍ය සහ පදාර්ථ. මෙන්න මේ ඉන්ධන ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදුණා පැට්ටෝ. එකක් තමයි ඝන ඉන්ධන, දෙවෙනි එක ද්‍රව ඉන්ධන, තුන්වෙනි එක වායු ඉන්ධන. ඝන ඉන්ධන කියලා කියන්නේ දර, පොල් කටු, පොල් ලැලි, ඊටි මෙව්වා. ඊට පස්සේ ද්‍රව ඉන්ධන පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, පොල් තෙල්. ඊට පස්සේ වායු ඉන්ධන මීතේන්, ගාල් අඟුරු, පෙට්‍රෝලියම් වායුව අපිට ගන්න පුළුවන්. මෙතනින් නතර වෙන්නේ නැහැ. දැන් ඔන්න ලස්සන වැඩක් කරන්න යන්නේ. හරිද? එතකොට ආදරණීය දරුවනේ මෙන්න මේ ඉන්ධන ගැන කතා කරනකොට හොඳට ආගෙන ඉන්න. මෙන්න මෙතන කියලා දෙන්න යන දේ නම් පුතේ never ever කවදාවත් අමතක කරන්න එපා ඈ. ඇයි දන්නවද? ඕගොල්ලන්ගේ 11 වසරේ අයියලා අක්කලා ඉන්නම නම් ඒගොල්ලන්ගේ අච්චු පොත අරගෙන ඕගොල්ලෝ බැලුවොත් දෙවෙනි කොටසේ හරිද? විද්‍යාව දෙවෙනි කොටසේ අච්චු පොතේ දෙවෙනි කොටසේ තියෙනවා මෙන්න මේ ඉන්ධන ගැන. මේ ඉන්ධන වලට තව එක වචනයක් අපි කියනවා. මේ ඉන්ධන වලට අපි තව එක වචනයක් කියනවා. හයිඩ්‍රෝකාබන්. අපිට අහුවයි. මොකක්ද යකෝ මේ වචනේ? ඈ හයිඩ්‍රෝකාබන්. මොකක්ද හයිඩ්‍රෝකාබන්? හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ පැට්ටෝ හරිද? දැන් මේ විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. හොඳට අහගෙන ඉන්න. එකක් භෞතික විද්‍යාව, අනිත් එක රසායනික විද්‍යාව, අනිත් එක ජීව විද්‍යාව. මේ තුනෙන්ම තමයි විද්‍යාව හදලා තියෙන්නේ. එතකොට මේ අපි කතා කරන්නේ අද රසායන විද්‍යාව කොටසක්. ඒ රසායන විද්‍යාවත් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. එකක් අකාබනික රසායනය, අනිත් එක කාබනික රසායනය, අනිත් එක භෞතික රසායනය. මේ අම්මෝ ඉවරයිනේ. පට්ට මාරු ඇතිනේ. නෑ ලේසි. එතකොට මෙන්න මේ කාබනික රසායනය කියන කොටසේ ඉන්ධන එනවා. හරිද? මෙන්න මේ කියපු ඉන්ධනවල පුතේ හරිද? මෙතන වැදගත් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ කියන ඉන්ධනවල පුතේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. මොකක්ද තියෙන්නේ? කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. මොනවද තියෙන්නේ? ආපෞසරයක් කියනවා බලන්න. කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා ඔන්න ඔය අයලා ඔය ලියපු ඉන්ධන කියපු තැන මෙන්න මේ දෙකක් ලියාගත්තට කමක් නැහැ. කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක. ඕක ඩිංගිත්තක් ලියා ගන්න. ඊට පස්සේ මම ඉතුරු ටික කතා කරන්නම්. හොඳේ? හරිද? පැහැදිලිද? රයිට් ඕකේ. දැන් ඔන්න මම එන පඬිත කතාවක් කිව්වා. ඔයයිලා 8 වසරේ ඔයයිලා දැන් බලාගෙන ඉන්නෝ. අනේ මන් දන්නේ අපේ සර් දැන් ඔන්න කතා කරා මොකද්ද ඉන්ධනවල කාබනුයි හයිඩ්‍රජනුයි කියලා මූලද්‍රව්‍ය දෙකක් තියෙයි කියලා කිව්වා. මූලද්‍රව්‍ය කියන එක තේරෙන්නේ නැහැ. ඉන්ධන විතරයි යන්තම් දන්නේ. සර් මොනවද කියලාවත් දන්නේ නැහැ කියලා සමහර කට්ටිය කල්පනා කරනවා. තේරුම් නැත්නම් එච්චර හිතන්න එපා. අහගෙන ඉන්න චුට්ටක්. ඊට පස්සේ තේරෙවි ඈ. හොඳට අහගෙන ඉන්න පැට්ටෝ. ඉන්ධනවල ප්‍රධාන වශයෙන් අඩංගු වෙනවා කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය. හරිද? කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය. හරිද? දැන් එතකොට ඔයලේ ගෙදර ඉටිපන්දමක් පත්තු කරාම හරිද? ඔන්න දැන් ඔයලේ ඉටිපන්දමක් ගන්න. අද ගෙදර අම්මට හරිද? අම්මේ මේ ඔයයි දන්නවයි වැඩ අපේ සර් අනිත් කතාවක් කියලා දුන්නනේ මේ සතියේ. දැන් ගිය සතියේ කියලා දීපු කතාව ටික මතකයිනේ. එතකොට අම්මට කියනවා අම්මේ ඔයයි දන්නවයි වැඩ
මෙන්න මේ ඉටිපන්දමේ යම්මේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවයි කියලා සර් කිව්වා. ඔන්න වැඩේ. මේ ඉටිපන්දමේ මොනවයි තියෙන්නේ? කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. දැන් අම්මා බය වෙලා වගේ බලන් ඉනවා හැදෑරට. එහෙම මේක ඇතුලේ අර සුදු පාටට නෙවෙයි. ඔය ඒක තමයි අම්මේ. මේක ඇතුලේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. දැන් අම්මා කියනවා අම්ම ඔප්පු කරලා පෙන්නපන් ඕක. ඈ දැන් ඉතින් කොහේ කරන්නේ? දැන් ඉතින් ඩිංගක් ඔන්න අවුල් යන වැඩේ හොඳේ. දැන් ඔන්න හොඳට අහගෙන ඉන්න. දැන් මේක ඔප්පු කරලා පෙන්නන්න බෑ අම්මට. අම්මට කිව්වා මේක ඇතුලේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙයි කියලා. හරිද? හොඳට අහගෙන ඉන්න. පුතේ ඊගාව කාරණාව. මම තා පොඩි පොයින්ට් එකක් එකතු කරනවා. පොඩි පොයින්ට් එකක් ඈ. මම කිව්වා ඉන්ධනවල කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා කියලා කිව්වා. ඉන්ධන පිච්චෙනවා කියලා කියන්නේ ඉන්ධන දහනය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ තියෙන කාබන් සහ ඔක්සිජන් කාබන් සහ හයිඩ්‍රජන් පුතේ කාබන් සහ හයිඩ්‍රජන් මේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනවා. කාත් එක්කේ ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනවා. හරිද? පැහැදිලි නේ කියන කාරණා. ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනවා. හරිද පැට්ටෝ? ඒකනේ දහනය වෙනවයි කියන්නේ. මෙතන කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. ඒගොල්ලෝ ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරන එකනේ දහනය වෙනවයි කියන්නේ. ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනවා. හරිද? තේරුණාද? හරි පැට්ටෝ. එතකොට මෙන්න මේ කියන කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම අනිවාර්යෙන් මෙතන හැදෙනවා මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. අනිවාර්යෙන් හැදෙන සංඝටකය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. හොඳට මතක තියාගන්න. ඊළඟට මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම අනිවාර්යෙන් නිෂ්පාදනය වෙනවා H2O. ඒ කියන්නේ දරුවනේ ජල වාෂ්ප. මේ දෙන්නම වායු. මේ දෙන්නම කවුද? වායු. එහෙමනම් ඉටිපන්දමක් දහනය කරනකොට නිෂ්පාදනය වෙන වායු වර්ග දෙකක් තියෙනවා. හොඳට හැමෝම හයියෙන් කියන කට ඇරලා මොනවද වායු වර්ග දෙක? එකක් කාබන් ඩයොක්සයිඩ්. අනිත් එක මොකද්ද? ජල වාෂ්ප. ආපෝසරයක් හයියෙන් කියන්න මේ කාබන් සහ හයිඩ්‍රජන් දහනය වුණාම හැදෙන වායු වර්ග දෙක මොකද්ද? හයියෙන් කියන්න කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ මොනවද? ජල වාෂ්ප. තේරුණාද? පැහැදිලිද? රයිට් ඕකේ. තේරුණානේ? හරි. දැන් එතකොට අපිට තියෙනවා ප්‍රශ්නයක්. මම ඔයගලන්ට කිව්වා මොකද්ද? ඉන්ධනවල අනිවාර්යෙන් සංඝටක මූලද්‍රව්‍ය විදියට තියෙනවා පුතේ මොනවද? කාබන් සහ හයිඩ්‍රජන්. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වෙනවා. එතකොට ඉන්ධනයක් දහනය වෙනවයි කියන්නේ එතන නිෂ්පාදනය වෙනව පැට්ටෝ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප නිෂ්පාදනය වෙනවා. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? රයිට්. දැන් ඕගොල්ලන්ගේ අම්මා කිව්ව නේද කාබන් සහ හයිඩ්‍රජන් තියෙන බව ඔප්පු කරලා පෙන්නන්නේ කියලා. මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ. හරි සරලයි. මෙතනින් ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් නුයි පිට වෙනවයි කියලා පෙන්නුවනම් මේක ඇතුලේ හයිඩ්‍රජන් සහ කාබන් තියෙනවද නැද්ද? තියෙනවනේ. අනිවාර්යෙන් තියෙනවා. තේරුණාද කියන කාරණා? දැන් අපි මේකට ඇටවුමක් හදමු. අපි මෙහෙමයි කරන්නේ. හොඳට අහගෙන ඉන්න. අපි මෙහෙමයි කරන්නේ. හරිද? දැන් ඔන්න දුවේ පුතේ අපිට මෙතනින් කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වෙන බව පෙන්නුවා නම් හරි. හරිද පැට්ටෝ? අපි ගන්නවා. හරිද? දැන් ඔන්න ඉටිපන්දමක් පත්තු කරනවා. මේ ඉටිපන්දම පත්තු කරාම ඒකෙන් පිට වෙන වාතය ටික අපි එකතු කරගන්නවා. එකතු කර ගැනීමට අපි පුනීලයක් හයි කරගන්නවා. මොකද්ද හයි කරගන්නේ? පුනීලයක් හයි කරගන්නවා. දැන් ඔන්න පුනීලය හයි කරගත්තාම ඔය විදිහට මේක ඇතුළට මේ වාතය ටික එකතු වෙනවා. ඕගොල්ලෝ එකඟයි මේ වැඩේට? එකඟයි. ඊට පස්සේ පැට්ටෝ මෙන්න මේක හොඳේ මම සම්බන්ධ කරගන්නවා ඔන්න ඔය වගේ U නලයකට. මොකකටද සම්බන්ධ කරගන්නේ? හොඳට අහගෙන ඉන්න. U නලයකට. U නලය කියන්නේ මොකක්ද දන්නවද? විද්‍යාගාරයේ තියෙනවා පුතේ U අකුරක හැඩයට නලයක්. අපි මේකට කියනවා U නලය කියලා. U නලය U අකුරක හැඩය තියෙන නිසා මේක වීදුරුයි. හරිද? විනිවිද පේනවා. හරිද? පැහැදිලිද? ඊට පස්සේ දරුවනේ අපි මෙන්න මේක සම්බන්ධ කරගන්නවා අවසාන වශයෙන් මොකටද? අපි සම්බන්ධ කරගන්නවා අවර්ණ හුණු දියර ද්‍රාවණයකට. මොකකටද සම්බන්ධ කරගන්නේ?
අවර්ණ හුණු දියර ද්‍රාවණයකට සම්බන්ධ කරගන්න. හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න 6 වසරේ ඉගෙන ගත්ත කාරණාත් මතක් කරගන්න ඕන. අනේ සර් ඒව නම් මතක නැහැ. එහෙම කියන්න ලෑස්ති වෙන්න එපා. හොඳේ. එහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා. හොඳට අහගෙන ඉන්න. මේක ඔයාලා දන්න ප්‍රැක්ටිකල් එකක් මම මේ කතා කරන්න යන්නේ. හරිම ලේසියි. දැන් මෙහෙමයි වෙන්නේ. හොඳට අහගෙන ඉන්න. දැන් මම ගත්තේ මොකද්ද? ඉටිපන්දමක් ගත්තා. ඉටිපන්දමේ තියෙනවා කිව්ව පැට්ටෝ මොනවයි? කාබන්ුයි හයිඩ්‍රජන්ුයි තියෙනවායි කිව්වා. ඉන්ධනයක කාබන් හයිඩ්‍රජන් තියෙනවායි කියලා කිව්වා. හොඳට අහගෙන ඉන්න පැට්ටෝ. ඊට පස්සේ මේක ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනකොට නිෂ්පාදනය වෙනවායි කිව්වා. කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප කියන වායුන් දෙක. ඕකට එකගයිනේ ඕගොල්ලෝ. ඒකට කැමතිනේ ඒකයි හරිනේ ඒක තේරුණානේ. හරි. දැන් ඔන්න දුවේ පුතේ මම මොනවද දන්නවද කරන්නේ? මම ගන්නවා පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට් කියලා සංඝටකයක් තියෙනවා විද්‍යාගාරේ. මොන සල්ෆේට්ද පුතේ? නිර්ජලීය මම බෝඩ් එකේ ලියනවා ඈ. නිර්ජලීය කොපර් සල්ෆේට් CuSO4. කොපර් සල්ෆේට් කියලා සංඝටකයක් තියෙනවා. මේවා සුදු පාටයි. මේවා මොන පාටද පුතේ? සුදු පාටයි. නිර්ජලීය කියන වචනේ තේරුම මොකද්ද? නිර්ජලීය කියන වචනේ තේරුම මොකද්ද? නිර්ජලීයයි කියලා කියන්නේ ජලය නැහැ කියන එක. නිර්ජලීයයි කියලා කියන්නේ පැත්තෝ මොකද්ද? ජලය නැහැ කියන එක. ජලය නැති කොපර් සල්ෆේට් මොන පාටයි? මොන පාටද? chat එකට දාන්න මෙසේජ්. ජලය නැති කොපර් සල්ෆේට් මොන පාටද? සුදු පාටයි. මොන පාටද පුතේ? සුදු පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටයිද? සුදු පාටයි. හරිද? දැන් හරි පැත්තෝ. ඔන්න ඩිංගිත්තක් අහගන්න. ඊට පස්සේ පැත්තෝ මෙන්න මේ සුදු පාට කොපර් සල්ෆේට් වලට මම ජලය එකතු කරොත් මොනව එකතු කරොත්ද? ජලය එකතු කරොත් අන්න ඒක නිල් පැහැයට හැරෙනවා. ජලය දැම්ම මේක මොන පැහැයටපත් වෙනවද දරුවනේ? නිල් පැහැයටපත් වෙනවා. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය එකතු කරාම මොන පාට වෙනවයි? නිල් පාට වෙනවා. තේරුණා කියපු කාරණා පැහැදිලි කියන කාරණා. ඔන්න දැන් මම ලස්සන කතාවක් කියාගෙන යනවා. හොඳට අහගෙන ඉන්න පැට්ටෝ. හොඳට අහගෙන ඉන්න. දැන් උන ආපෝසරයක් අහගෙන ඉන්න. නිර්ජලීය කියන්නේ ජලය නෑ කියන එක. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටයිද? සුදු පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට් වලට දරුවනේ ජලය එකතු කරාම ඒක නිල් පාටටපත් වෙනවා. අපි ඒකට කියනවා සජල කොපර් සල්ෆේට් කියලා. ඒව අවශ්‍ය නෑ ඔයාට. ඔයා මතක තියාගන්න ජලය එකතු කරාම නිල් පැහැයට හැරෙනවා. එච්චරයි. හරි. දැන් ඔන්න වැඩි. මම දැන් පුතේ මෙන්න මේ පරීක්ෂා නලයේ මේ U නලය ඇතුළත එකතු කරනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. මොනවද එකතු කරන්නේ? නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටයි කියලා කිව්වේ අපි? සුදු පාටයි. හරිද? දැන් ඔන්න මම එකතු කරනවා මොනවයි? නිර්ජලීය කොපර් සල්ෆේට්. මොනවද මේ එකතු කරලා තියෙන්නේ? නිර්ජලීය කොපර් සල්ෆේට් CuSO4. එයා මොන පාටද? සුදු පාටයි. සුදු පාටයි. හරිද? හරි පැහැදිලි. දැන් එතකොට දරුවනේ මම මෙන්න මේ U නලය සම්පූර්ණයෙන්ම බස්සනවා නැත්නම් ඇතුල් කරනවා මොකක්ද? මෙන්න මේ වගේ තියෙන අයිස් පෙට්ටියක් ඇතුළට. මේක ඇතුලේ තියෙන්නේ මොනවයි? අයිස් තියෙන්නේ. අයිස්. අයිස් දාපුවාම මොන වගේ වෙනවද පරිසර තත්ත්වය? සිසිල්ද උණුසුම්ද? සිසිල්ද උණුසුම්ද? පට්ට සීතලයිනේ. සීතල නෙමෙයි අපි ඒකට කියන්නේ පට්ට සීතලයි කියලානේ. අනේ හරි සීතලයි මේක ඇතුළනේ. අපි එහෙමනේ කියන්නේ. ඕගොල්ලෝ දන්නවා අර මාළු වල මාළු ගේන්නේ මාළු පෙට්ටි වල දාලා අයිස් පෙට්ටි වල දාලා ගේන්නේ නේ. එතකොට මේ මාළු හරිම කූල් නේ. අයිස් කැටයක් අතේ තියාගෙන ඉන්න පුළුවන් ඔයාලට ගොඩක් වෙලා බෑනේ. ඇයි ඒ? ඒයි කූල් නේ. දුම් දානෝනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද අයිස්? රයිට් ඕකේ. ඔන්න බලන්න වැඩේ පැට්ටෝ. හොඳට ආගෙන ඉන්න. දැන් ආගෙන. දැන් තමයි නියම කතාව. ඊට පස්සේ මෙන්න මේ අන්තිම පරීක්ෂා නලයට අපි දානවා මොනවාද? අවර්ණ හුණු දියර. මොනවද දාන්නේ? අවර්ණ හුණු දියර.
දැන් ඕගොල්ලන්ට මතකයිනේ අර චූටි කාලේ 6 වසරේදී මතකයිනේ අර ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන බව පරීක්ෂණාත්මකව බෙල්ලුවා මතකයිද? කොහොමද අපි කරේ? අර පරීක්ෂා නලයකට අවර්ණ උණු දියර අරගෙන අවර්ණ උණු දියර මොන පාටයිද? කවුරු හරි කියනකොට අවර්ණ උණු දියර මොන පාටද? දැන් දෙන්නකො උත්තර. අවර්ණ උණු දියර මොන පාටද? අවර්ණ උණු දියර මොන පාටද? ලා රෝස පාටේ කියලා දානවා. අනේ අම්මේ මේගොල්ලන්ට ගාන්න ඕන වීසි වෙන්නේ. අවර්ණ උණු දියර අවර්ණයි. අවර්ණ උණු දියර මොන පාටේ? අවර්ණයි. පාටන්නේ. ඒකනේ අවර්ණ උණු දියරේ කියන්නේ. හරිද? අහගෙන ඉන්න. හරිද? පාටක් නෑ. very good. අන්න එහෙම තමයි ඉන්න ඕන. හරිද? අවර්ණයි. අවර්ණ උණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් අපි එකතු කරාම මොන පාටපත් වුණාද? මොන පාටටපත් වුණාද? මොන පැහැයටපත් වුණාද අවර්ණ උණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් එකතු කරාම? ඔය ළඟපාත අම්ම කෙනෙක් ඉන්නවනම් කොහොමිටින් ගහන්න ඩෝල් ගාල එකක් වැරදි උත්තරයක් කිව්වොත් අවර්ණ උණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් එකතු කරාම මොන පැහැයයි? නිල් පාටයි. අනේ අම්මේ මේ පුදුම ළමයි ඈ. නිල් පාට නෙවෙයි කිරි පැහැයටපත් වෙනවා. මොන පැහැයටපත් වෙනවයි? කිරි පැහැයටපත් වෙනවා. 6 වසරේදී කියලා දුන්නේ. හරිද? හොඳ රාගෙන ඉන්නකෝ. හරි හරි දැන් දඟලන්නේ පහගෙන. අවර්ණ උණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් එකතු කරාම ඒක කිරි පැහැයටපත් වෙනවා. මතක නැතේ 6 වසරේදී කියලා දුන්නා. හොඳට ආගෙන ඉන්න. හරිද? අවර්ණ උණු දියර කිරි පැහැයටපත් වෙනවා. කවුරු එකතු කරාමද? කාබන් ඩයොක්සයිඩ් එකතු කරා. රයිට් ඕකේ. දැන් ඔන්න වැඩේ හොඳේ. මාර වැඩේ දැන් වෙන්නේ. හොඳට ආගෙන ඉන්න. දැන් හරිද? හරි දැන් ඕගොල්ලන් කතා නවත්තන්න. දැන් ඕගොල්ලන්ගේ වැඩේ නවත්තන්න. chat නවත්තන්න. ආගෙන ඉන්න. දැන් ඔන්න වැඩේ. අපි යනවා දැන් පරීක්ෂාවට. හරිද? දැන් මෙන්න මෙතන අපි ඔක්සිජන් එක්කම මෙයා ප්‍රතික්‍රියා කරන ඕනේ. ඔක්සිජන් එක්කම මේ ඉන්ධනයක්නේ. ඉන්ධන වල අනිවාර්යෙන් කාබන් සහ හයිඩ්‍රජන් තියෙයි කියලා කිව්වනේ. හරි පුතේ. දැන් හොඳට අහගෙන ඉන්න. දැන් හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ කාබන් සහ හයිඩ්‍රජන් මේක ඇතුලේ ඉන්නවා. කාබන් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා. මේ කාබනුයි හයිඩ්‍රජන්ුයි කියනවා ඒ මචං ඉන්න බෑ නේ බං ඔක්සිජන් ඇවිල්ලා නේ බං අපි පුච්චනවා නේ. ඕ ඉන්න බෑ බං. මට නම් ඉවසන්න බෑ බං. ඔන්න වැඩේ. කවුද මේ කියන්නේ? කාබනුයි හයිඩ්‍රජනුයි. කාබන් කියනවා මචං මට නම් එක්කෙනෙක් සෙට් වුණා මං කාබන් ඩයොක්සයිඩ් බවටපත් වුණා. ඔන්න වැඩේ. ඊට පස්සේ මෙයා කියනවා "ඒ මචං මටත් මේ ඔක්සිජන් එක්කෙනෙක් ආවම මං දැන් ජල වාෂ්ප වෙලානේ ඉන්නේ." අනේ වෙන්න. ඊට පස්සේ මේ දෙන්න කියනවා "ඒ මචං උඩ යනෝනේ." උඩ යනෝනේ. ඕ මටත් තේරෙනවා දැන් උඩින් යන්නේ. ඔන්න වැඩේ. මේ දෙන්නම දැන් මේක දිගේ ඉහළට යන. ඔන්න යන. කාබන් ඩයොක්සයිඩ් දුයි දෙන්නත් එක කයියක් දාගෙන යන. යනකොට මම කිව්වා දැන් මේ පෙට්ටියේ පුරවල තියෙනව මොනවද? අයිස් පුරවල තියෙනවා. අයිස් පුරවල තියෙනකොට ජල වාෂ්ප වලට ඉන්න බෑ. ජල වාෂ්ප ඉඳන් කියනවා අනේ හලෝ මට නම් තවත් ඉස්සරහට යන්න බෑ. හීතලේ ඉවසන්න බෑ. ඔන්න වැඩේ. මට හරි හීතලයි. මට ඉන්න බෑ මට ඉන්න බෑ. ඔන්න වැඩේ. දැන් මෙන්න මේ ජල වාෂ්ප පුතේ සීතල නිසා මොනවා බවටපත් වෙනවද? මේක වායු තියෙන්නේ. ජල වාෂ්ප තියෙන්නේ. අධික සීතල නිසා පුතේ මෙන්න මෙයා ජල වාෂ්ප H2O ලික්විඩ් බවටපත් වෙනවා. ද්‍රවයක් බවටපත් වෙනවා. මෙන්න ද්‍රව බිඳු බවට යනවා. අනේ මචං මට නම් යන්න බෑ. මම නම් මේකේ එල්ලෙනවා. මට බෑ මචං. අනේ හිමීට යනවා. ඔන්න දැන් වැඩි. ජල වාෂ්ප මේක දිගේ බේරෙන්න පටන් ගන්නවා. මේ ජල වාෂ්ප දැන් යන්නේ කාගේ ගාවටද? නිර්ජලීය කොපර් සල්ෆේට් ගාවට. නිර්ජලීය කොපර් සල්ෆේට් කියනවා මේ හලෝ මම පාඩුවේ හිටියේ හොඳේ. මම සුදු පාටට කිරි සුදට හිටියා. දැන් ඔයයි ආවනේ. දැන් බලනවා මට වෙච්ච වැඩේ මන්නේ පාට වුණා. රයිට් ඕකේ. දැන් මෙන්න මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් ගාවට කවුද ආවේ? ජලය ආවා. H2O ද්‍රව ආවා. දැන් ඒක මොන පැහැයටපත් වෙනවද? නිල් පැහැයටපත් වුණා. නිර්ජලීය කොපර් සල්ෆේට් කියන බලනවා හලෝ ඔයයි ආව විතරයි මන් නිල් පාට වුණා. කමක් නැහැ. ඉතින් දැන් මොකක්ද ඉතින් කරන්නේ? ඉවසගෙන ඉමු. ඔන්න වැඩි. නිල් පාටත් ටිකක් ලස්සනයිනේ. ඒක තමයි. දැන් ජල වාෂ්ප ඇවිල්ලා මේ නිර්ජලීය සුදු පාට කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරුණා. තේරුණාද කියපු කාරණා? කාබන් ඩයොක්සයිඩ් මොකක්වත් උන්නේ නැහැනේ. කාබන් ඩයොක්සයිඩ් කියනවා ඒ හලෝ එහෙනම් මම යනවා ඔය එතන නතර වුණානේ. ඕ හලෝ මට මෙතන හොඳයි යන ජල වාෂ්ප කියනවා. කාබන් ඩයොක්සයිඩ් කියනවා අපෝ මට නම් එපා වෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට් පේන්න බෑ බා.
එපා වෙනවා මං යනවා මචං එහෙනම් ආරි එහෙනම් ඔය ගිහලා SMS එකක් දාන්න වැඩි එයා යනවා දැන් ඉස්සරහ එයා යනකොට එයාට හම් වෙනවා අරයා ඒක තමයි මම ආවනේ ඔයා ආවද ඔන්න වැඩි කවුද මේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කාට ඒ කියන්නේ අවර්ණ උණු දියර වලට අවර්ණ උණු දියර කියනවා හලෝ මම මෙච්චර කිසිම පාටක් නැතුව හිටියේ ඔයයි එනකන් හිටියේ හොඳේ දැන් නම් මං කිරි පාටයි මාර වැඩි කිරි පැහැයටපත් වුණා කවුරු ආපු නිසාද කාබන් ඩයොක්සයිඩ් ආපු නිසා පැහැදිලිද කියන කාරණා එහෙමනම් අපිට දැක ගන්න පුළුවන් නිරීක්ෂණ දෙකක් තියෙනවා මෙතන පළවෙනි නිරීක්ෂණය තමයි දරුවනේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයේ සිට නිල් පැහැයට ගමන් කිරීම ඒකෙන් අපිට තහවුරු වෙනවා අනිවාර්යෙන් මෙතනින් ජල වාෂ්ප ඇවිල්ලා මෙතනින් ජල වාෂ්ප එන්න නම් අනිවාර්යෙන් මෙන්න මේ ඉටිපන්දම ඇතුලේ හයිඩ්‍රජන් තිබිලා තියෙනවා කවුද තිබිලා තියෙන්නේ හයිඩ්‍රජන් තිබිලා තියෙනවා හයිඩ්‍රජන් තිබුණු නිසා ජල වාෂ්ප හැදුනා ජල වාෂ්ප හැදුණු නිසා නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරුණා හරිද ඒක පැහැදිලිද ඕකේ ඊට පස්සේ අනිවාර්යෙන් මෙතන කාබන් තිබුණා නිසා කාබන් ඩයොක්සයිඩ් හැදුනා කාබන් ඩයොක්සයිඩ් නිසා පුතේ අවර්ණ කුණු දියර කිරි පැහැයටපත් වුණා එහෙමනම් ඒකාන්තයෙන්ම මේ ඉටිබන්ධන ඇතුලේ තිබිලා තියෙනවා මොනවද කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක එහෙමනම් ඉන්ධනවල අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි මොනවද කාබන් සහ හයිඩ්‍රජන් ඒක තේරුණා යත උස්සන් උරේ දාලා අත උස්සන් අත් දෙකම උස්සනවා සමහර අය very good එතකොට very good හරිද නොතේරුම කෙනෙක් ඉන්නවා නම් ටග් ගාලා chat එකට message එකක් දාන්න දඩාන් ගාලා දාන්න okay good right එතකොට පැහැදිලිනේ මං ආපහු එකෝම එක සැරයක් ඒ වුණාට කියලා දෙනවා මොකෝ දන්නව අපේ සමහර දරුවන්ට සමහර කාරණා තේරෙන්නේ නැති වෙන්න පුළුවන් හොඳේ ඒ නිසා මම මේ අන්තිම වතාවට කියලා දෙන්න පැට්ටෝ හොඳට අහගෙන ආපහු එක සැරයක් අහගෙන right okay අපි අද කතා කරන්නේ ඉන්ධන පිළිබඳව ඉන්ධන කියලා කියන්නේ දහනය කිරීමෙන් තාප ශක්තිය සහ ආලෝක ශක්තිය නිකුත් කරනු ලබන ද්‍රව්‍ය පදාර්ථ වේ ඉන්ධන ප්‍රධාන වශයෙන් කොටස් තුනකි ඝන ඉන්ධන ද්‍රව ඉන්ධන සහ වායු ඉන්ධනයි ඉන්ධනවල ප්‍රධාන වශයෙන් සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් සහ හයිඩ්‍රජන් අන්තර්ගත වේ ඉන්ධනවල කාබන් සහ හයිඩ්‍රජන් අන්තර්ගත වේ ඉන්ධනවල කාබන් සහ හයිඩ්‍රජන් ඇති බව පරීක්ෂණාත්මකව සෙවීම සඳහා අපිට මෙසේ කළ හැකිය ඉටිබන්ධමක් පුනීලයක් කියුම් නලයක් අයිස් පෙට්ටියක් කාබන් කැල්සියම් කාබනේට් ආවරණ උණු දියර සහ පරීක්ෂා නල right එතකොට අපි කොහොමද මේක කරන්නේ අවර්ණ ඉටිබන්ධම දල්වා එය නිර්ජලීය කොපර් සල්ෆේට් වලට එහි එකතු වන වාතය එක් කරයි එවිට නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයේ සිට නිල් පැහැයට ගමන් කරයි එනම් එහිදී ජල වාෂ්ප නිර්මාණය වී ඇත ජල වාෂ්ප නිර්මාණය වී තිබීමට හේතුව වනුයේ ඉන්ධන තුල හයිඩ්‍රජන් පැවතීමයි ඒ වගේම අවර්ණ උණු දියර කිරි පැහැයට හැරේ එසේ කිරි පැහැයට පත් වීමට කාබන් ඩයොක්සයිඩ් නිපද විය යුතුය කාබන් ඩයොක්සයිඩ් නිපද වීම සඳහා අනිවාර්යෙන් ඉන්ධන තුල කාබන් පැවතිය යුතුය පැහැදිලිද කියන කාරණාව රයිට් ඕකේ එතකොට දරුවනේ මොනවාද අපි ගත්තයින් පස්සේ ඉන්ධන තුල කාබන් සහ හයිඩ්‍රජන් පවතින බව අපිට පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන් ඒක තේරුණා යත උස්සන්න ආපහු එක සැරයක් okay එක සැරයක් good දැන් බලන්න පුතේ ඕගොල්ලන්ගේ පොතේ විස්තරي right බලන්න ඕගොල්ලන්ගේ පොතේ විස්තරේ 115 පිටුව බෙල්ල ගන්න 115 පිටුව මේ දින පුතේ ප්‍රැක්ටිකල් එක බලන්න පුතේ right ක්‍රියාකාරම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද ඉටිබන්ධමක් අවශ්‍යයි හුණු දිය අවශ්‍යයි ඊට පස්සේ කැකෑරු නලයක් ඕන බෝතලය ඕන කුණිලය ඕන කොපර් සල්ෆේට් ඕනේ right එතකොට රූපතරාණයේ දැක්වෙන ආකාරයට උපකරණ සකස් කර right හුණු දියර සහිත කැකෑරු නලය බෝතලයේ චූෂකයට සම්බන්ධ කරන්න හරිද ඔය මම ඇඳපු අන්තිම පරීක්ෂා නලය නෙමෙයි ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන්නේ ඒ ගැන එච්චර බය වෙන්න එපා ප්‍රශ්නයක් නැහැ හරිද එතකොට පුතේ මෙන්න මේ විදිහට අපි පරීක්ෂා කරනකොට බලන්න එහා පැත්තේ පිටුව 116 පිටුව බෙල්ල ගන්න 116 පිටුව right ඔන්න බලන්න ඒකේ උඩ 116 පිටුව උඩ බලන්න යූනලයේ නිර්ජලීය වරහන් ඇතුලේ සුදු පාට අන්න ඒක highlight කරගන්න සුදු පාට කියන එක යටින් ඉරක් ඇඳ ගන්න නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි කොපර් සල්ෆේට් ඇත
කැකෑරුම් නලය තුල අවර්ණ උණු දියර ඇත. අන්න highlight කරගන්න. යටින් ඉරි ඇඳ ගන්න. අවර්ණ උණු දියර කියන එකට අවර්ණ උණු දියර කියන එකට යටින් ඉරක් ඇඳ ගන්න. right? අවර්ණ උණු දියර. අවර්ණ උණු දියර කියන එකට යටින් ඉරක් ඇඳ ගන්න. right? ඊළඟට ඉටිපන්දම දල්වා චූෂකයේ ක්‍රියා කිරීමෙන් පසුව සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරේ. අන්න highlight කරගන්න. නිල් පායට හැරේ කියන එක නිල් පැහැයට හැරේ කියන එක highlight කරගන්න. right? ඔබ තමයි නිරීක්ෂණ. ඊට පස්සේ තවද උණු දියර කිරි පැහැයටපත් වේ. අන්න යටින් ඉරක් ඇඳ ගන්න. උණු දියර කිරි පැහැයටපත් වේ කියන එක ඉරක් ඇඳ ගන්න. උණු දියර කිරි පැහැයටපත් වේ කියන එක. හරිද? සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැවලිය යූ නලය වෙත ජල වාෂ්ප පැමිණි නිසාය. අන්න වැදගත්. highlight කරගන්න. නිර්ජලීය කොපර් සල්ෆේට් කිරි පැහැයට නිල් පැහැයට හැරුණේ ජලය පැමිණීම නිසාය. උණු දියර කිරි පාට වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිසාය. අන්න highlight කරගන්න. උණු දියර කිරි පැහැයටපත් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා. හරිද? සුදු පාටනේ right okay වායුව නිසා. ඉටිපන්දම දැල්වෙන විට ඔන්න බලන්න ඉටිපන්දම දැල්වෙන විට ඉටි වාෂ්පයේ දහණය වන විට ඒ කියන්නේ ඉටිපන්දම දැල්වෙනකොට කාබන් ඩයොක්සයිඩ් හා වායුව සෑදෙන ජලය සෑදෙන බව මෙම ක්‍රියාකාරකමින් අනාවරණය වෙනවා. මේ අණුව ඉන්ධන දායනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය පළ වශයෙන් ලැබේ. ඒ කියන්නේ ඉන්ධන වල අනිවාර්යෙන් කාබන් සහ හයිඩ්‍රජන් අන්තර්ගත වේ කියන එක මතක තියාගන්න. පැහැදිලිද පැට්ටෝ? right okay තේරුණාද? right ලියන්න තරුවක් දාලා sorry මාතෘකාවක් විදියට ගන්න. මාතෘකාවක් විදියට ගන්න. ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප පිටවන බව පහත ලෙස පරීක්ෂණාත්මකව පෙන්විය හැකිය. right පැට්ටෝ ලියන්න මේ අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑනෙන් ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කියලා. කළු පෑනෙන් ලියන්න. අවශ්‍ය ද්‍රව්‍ය කියලා කළු පෑනෙන් ලියන්න. right ලියන්න. ඉටිපන්දමක් අවර්ණ උණු දියර පරීක්ෂා නල निर्जलीय कॉपर सल्फेट राइट लिया क्रमे ඉටිපන්දම දල්වා
පිටිපන්දම දල්වා එය පහත රූපයේ ආකාරයට නිර්ජලීය කොපර් සල්ෆේට් සහ අවර්ණ හුණු දියර සහිත ඇටවුම සමග සම්බන්ධ කරන්න නිරීක්ෂණය කරන්න අපි මේකට අයිස් කැට දානවා වගේම දරුවනේ අපිට දාන්න පුළුවන් සිසිල් ජලය. හරිද? ඕගොල්ලෝ ඇඳ ගන්නකොට ඇඳ ගන්න පැට්ටෝ සිසිල් ජලය කියලා. හරිද? දැන් මේක ඇඳ ගන්න හැමෝම මේක ඇඳ ගන්න. හැමෝම රුධිර දාන ඇඳ ගන්න. විනාඩි 2ක කාලයක් මම දෙනවා. ඒ වගේම නම් කරගන්න. මේක නම් කරගන්න. පොතේ තියෙන එක ඇඳලා කමක් නැහැ. අර පොතේ පින්තූරයට වඩා මගේ පින්තූරේ ලස්සන නිසා මම මේ ඕගොල්ලන්ට කිව්වේ මේක ඇඳ ගන්න කියලා. ඔව් නේ. සර් අඳින එක තමයි ලස්සන. අපේ මේ දිනෙත් මේ එහෙම මං හිතන්නේ නංගිත් ළඟින් තියාගෙන නංගිට කියා දෙන ගමන් තමයි වැඩේ කරන්නේ. ඒක හොඳයි. right? අනිත් අය කොහමද? මේ කැමරා ඔන් කරගන්න හැමෝම. සමහර අය මොනවදෝ කටේ පුරවගෙන ඒක විකුවේ නැතුව ගිහිල්ලා මං හිතන්නේ. කොහොම දෙයියනේ හිර කරගන්න එපා. හරිද? දැන් වෙන මොකක් හරි වෙලා මැරෙයි. කැමරා ඔන් කරන්න අපහසු අය ප්‍රශ්නයක් නැත. රයිට් ඕකේ. ඊට අමතරව ඕගොල්ලන්ට තව චූටි කාරණා ටිකක් පැට්ටෝ කියන්න වෙනවා. මේ කාරණාවත් හොඳට අහගන්න දරුවනේ. එතකොට අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය මගින් මේ පවත්වන පන්ති පිළිබඳව විස්තර ඕගොල්ලන්ට ගොඩක් එවලා ඇති ඕගොල්ලන්ගේ ගෲප් වලට. නේ තොරතුරු දැනටත් ඇවිල්ලා ඇති. එතකොට ගොඩක් දරුවෝ ගිය සතියේ අහුවා එතකොට කොහොමද මුදල් ගෙවීමක් සිද්ධ කරන්නේ එහෙම. එතකොට ඒ සඳහා ඕගොල්ලන්ට පහසු ක්‍රමවේද අපි හදලා තියෙනවා ගෲප් එකට මැසේජ් දාලා තියෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ මුදල් ගෙවීමෙන් පසු ඕගොල්ලන්ගේ මාසික ගාස්තුව රුපියල් 400යි. එතකොට අපිට ඇතැම් දෙමව්පියෝ ඇහුවා කෝල් කරලා සර් මේ ගානට පන්ති පවත්වන්න පුළුවන්ද කියලා. ඔව් අපි පවත්වනවා. ඇයි දන්නවද? අපේ දරුවෝ ගොඩක් දැවැන්ත අසීරු තත්වයක ඉන්නේ. ආදරණීය අම්මලා තාත්තලා ගොඩක් අමාරුවෙන් තමයි දරුවන්ට උගන්වන්නේ. එතකොට අපි මේ දුක දන්නවා. ඒ නිසා ආදරණීය දරුවනේ ඕගොල්ලන්ට රුපියල් 400ක මුදලක් මාසික ගාස්තු වශයෙන් ගෙවන්න පුළුවන්.
ඊට පස්සේ ඕගොල්ලන්ට මාස 3ක ගාස්තු එක සැරේ ගෙවන්නත් පුළුවන්. හැබැයි එහෙම ගෙවනකොට රුපියල් 1000යි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මාස 3ක ගාස්තු 1200ක් ගෙවන්න එපා. මාස 3ක ගාස්තු රුපියල් 1000යි. එතකොට ඕගොල්ලන්ට ඉන්ඩෙක්ස් නම්බර් එකක් එනවා. ඕගොල්ලන්ට ලබන සතියේ ඕගොල්ලෝ ලොග් වෙන්න ඕන පැත්තෝ ලින්ක් එක හරහා නෙමෙයි. ලින්ක් එකක් එන්නේ නැහැ. ඕගොල්ලන්ට එන්නේ පැත්තෝ ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඒ ඉන්ඩෙක්ස් නම්බර් එකට ID එකක් ඒ කියන්නේ ඒක තමයි ඕගොල්ලන්ගේ පාස්වර්ඩ් එක වෙන්නේ. ඒකෙන් ඕගොල්ලෝ ඇතුල් වෙන්න වෙනවා. ඒකට අපේ අකුර ඇකඩමි වෙබ්සයිට් එකේ ඕගොල්ලන්ට ස්ටුඩන්ට් ලොගින් කියලා වෙනම කොටසක් තියෙනවා. අන්න එතෙන්ට ගියහම ඕගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන්. හරි ලේසියි. අපි ගෲප් එකට මැසේජ් කොයි වෙලෙත් දානවා. නිතර ගෲප් එක බලන්න. හැමදාම නොකඩවාම මේ පන්තිය මේ වෙලාවට යනවා සේම මම අර ඕගොල්ලන්ට කිව්වනේ පළවෙනි පාඩම් ටික නැවත කරනවා කියලා. ඒ වැඩසටහන එන සතියේ ඉඳලා පටන් ගන්නවා. හරිද? එන සතියේ මම ටයිම් ටේබල් එක දෙනවා ඕගොල්ලන්ට. එතකොට පැට්ටෝ ඒ ටයිම් ටේබල් එකට ඕගොල්ලෝ එකතු වෙමු. හොඳේ? එතකොට අර මුල පාඩම් ටික ඔක්කොම එකතු කරගන්න පුළුවන්. හොඳේ? එහෙම අපි කරගෙන යනවා වැඩසටහන. හොඳද? රයිට්. එතකොට හැමෝම මේ විදිහට එකතු වෙමු. පැහැදිලිනේ? රයිට් ඕකේ. තව ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ රයිට් ඕකේ. සර් මම සර්ගේ පන්ති ඇවිල්ලා නැහැ. ඔන්ලයින් තමයි සර්ව දාන්නේ. ඕකේ ගුඩ්. එතකොට දැන් අපි පිළිබඳව කොහොම හරි දැනුවත් වුණානේ. රයිට්. එතකොට ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ දිගටම පන්තියට එකතු වෙන. තව මොනවද තියෙන්නේ? හරිද? තව ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් දාන්න. සර් මාව ගෲප් එකට ඇඩ් කරගන්න. ඕගොල්ලන් දැනටමත් ගෲප් එකට ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ව ඇඩ් කරලා තියෙන්නේ. රයිට්. හරිද? ඔව්. දිගටම ඔන්ලයින් පන්ති පවත්වනවා. මම කිව්වනේ ඕගොල්ලන්ට පළවෙනි දවසේම කොරෝනා අවසන් වුණත් ඔන්ලයින් පන්තිය ඒ විදිහටම යනවා. ඕල් ක්ලාසස් පටන් ගත්තත් මේ පන්තිය නවත්තන්නේ නැහැ. මොකද ලංකාවේ 4 දිබ්බාගෙන්ම මේකට ළමයි එකතු වෙලා ඉන්නේ. අනුරාධපුරේ, පොළොන්නරුවේ, නුවරඑළිය, රත්නපුර හැමතැනින්ම ඉන්නවා. එතකොට ඕගොල්ලන්ට පුතේ දුවේ හරිද? ඕගොල්ලන්ගේ හැමෝටම අපි කියන්නේ ඕගොල්ලන් O level ලියන කම්ම මේ ඔන්ලයින් පන්ති යනවා. අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය කියන්නේ මේ අද පටන් ගන්න හෙට නවත්තන්න නෙමෙයි. දිගටම යනවා. ඒක ඔන්ලයින් සිස්ටම් එක වෙබ්සයිට් එක ඔස්සේ යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට අපි ගිය සතියේ කිව්වා ඔන්ලයින් ටෙස්ට් එක පටන් ගන්නවයි කියලා. තව ටික දවසකින් වැඩේ සෙට් වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ ලකුණු මට්ටමත් අපිට බලා ගන්න පුළුවන් ශනිකවම. ඒ කියන්නේ ඔන්ලයින් ටෙස්ට් එක තියලා ඒ වෙලම ඕගොල්ලන්ගේ ලකුණු අපි පෙන්නනවා. විනාඩි දෙකක් ඇතුළත ඕගොල්ලන්ගේ ලකුණු එනවා. හරිද? ඕකේ සර් අපි දිගටම ඉන්නවා. ජය වේවා. හරි තව මොනවද එවන්න තියෙන මැසේජ්? මේගොල්ලෝ එවනවා මැසේජ් ඕගාන. රයිට් තව මොනවද? රයිට්. ඇඳගෙන ඉවරද? මේක ඇඳලා ඉවරද? සර් කොහොමද ඉන්ඩෙක්ස් නම්බර් එක හම්බ වෙන්නේ? ඕගොල්ලන්ට WhatsApp එකට ඕගොල්ලන්ගේ මැසේජ් එකක් එවි. ඕගොල්ලෝ අර මුදල් ගෙවීමෙන් පසුව තිබෙන රිසිට් එක යවුවයින් පස්සේ ඕගොල්ලන්ට එනවා. හරිද? ඕගොල්ලන්ට ඒ රිසිට් එකේ කියලා ඇති 0.70යි 70යි 265 කියන නම්බර් එකට යවන්න. ඒකට යවුවම ඕගොල්ලන්ට ඉන්ඩෙක්ස් නම්බර් එකක් එනවා. පර්සනල් එවනවා. අකුරට ජය වේවා. තාම මොනවද? ඕකේ ඉවරයිද? ෆිනිෂ් නම් ෆිනිෂ් කියලා දාන්න. සර්ලා කියලා දෙන පාඩම සුපිරියටම තේරෙනවා. තාම මොනවද? ඒක තමයි අපි කිව්වේ දිගටම එකතු වෙමු කියලා අපිත් එක්ක. සර්ට මහන්සි නැද්ද කියලා අහන්න. මට නම් මහන්සි ටිකක්. නේ. හැබැයි ඉතින් ගාණක්වත් නැහැ. රයිට් ඕකේ.
ඕගොල්ලන්ට මෙහෙමයි වීඩියෝ රෙකෝඩින් එක යනවා සමහර දරුවන්ට බොරවනවා කියලා දාලා තියෙනවා. ගෙරවිලි වලට නම් එච්චර බය වෙන්නත් එපා. හරිද? මෙහෙමයි ඕගොල්ලන්ට වීඩියෝ එක එවනවා දවස් දෙකක් ඇතුළත. right. ඕකේ ලියන්න නිරීක්ෂණ ලියන්න. නිරීක්ෂණ ලියන්න පුතේ. නිරීක්ෂණ ලියන්න. निर्जलीय कॉपर सल्फेट සුදු පැහැයේ සිට සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරේ निर्जलीय कॉपर सल्फेट සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරේ වරහන් ඇතුලේ ලියන්න පුතේ වරහන් ඇතුලේ ලියන්න ඉන්ධන දහනයේදී නිපදවන ජල වාෂ්ප හේතුවෙන් कॉपर सल्फेट नील පැහැවේ okay it is finished ඊළඟ තරුව දාලා ලියන්න නිරීක්ෂණ දෙකක් තියෙනවා අවර්ණ උණු දියර කිරි පැහැයට පත්වේ අවර්ණ උණු දියර කිරි පැහැයට පත්වේ වරහන් ඇතුලේ ලියන්න බැට්ටෝ වරහන් ඇතුලේ ලියන්න ඉන්ධන දහනයේදී CO2 නිපදවේ හරිද නිගමනය ලියන්න පුතේ නිගමනය ලියන්න ඉන්ධන දහනයේදී ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් නිපදවේ හරිද පැහැදිලිද දැන් එහෙනම් අද ගෙදරදී ඕගොල්ලන්ට අම්මට කියලා දෙන්න පුළුවන් අම්මේ තාත්තේ මෙන්න මේකයි ඉන්ධනවල කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා මට ඒ බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ බඩු ටික ගෙනල්ලා දෙන්න කියන් ගුටි කන වැඩ කරන්න එපා මේ ප්‍රැක්ටිකල් එක පැහැදිලි කරලා කියන්න ඔබ කරන්න යන්න එපා හරිද මේක ගුරු ආදර්ශනයක් විදිහට තමයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒ කියන්නේ ගුරුතුමා වෙන අපි විසින් ඔබට මේක කරන්න කිය හරිද අපිට ඕන නම් මෙතන කරලා පෙන්නන්න පුළුවන් උණීල ගාගෙන මේවා පාස්කට් තියාගෙන මගේ අම්මේ ඔය තරම් වැඩ දිනවද අපිට මම එහෙම කියලා දෙන්නේ නැත්තේ ඇයි දන්නවද විභාගෙට ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ එතකොට පුතේ කරා වගේ ලියන්න අන්න ඒකනේ ක්‍රමය කරා වගේ ලියන්න
අපි මේක කරා. අපිත් මේක කරේ විශ්වවිද්‍යාලය ඇතුලේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්න. right? ඒතර පාසල් විද්‍යාගාරයේදී මේක ගුරු ආදර්ශනයක් විදිහට කරන්නේ. right? okay? good. එහෙමනම් අපි යනවා ඊළඟ කොටසට. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවනේ පුතේ. හරිද? ගෙදර ඕගොල්ලන්ගේ ගෙවල් වල සමහර අයගේ දරලිප් තියෙනවා. දරලිප සමහර ගෙවල් වල තියෙන්නේ එළියේය. ගෑස් ලිප තිබෙන්නේ ඇතුලේය. මේකට හේතුව ඔබ සොයා බැලුවේය. මොනවාද ඔයගොල්ලෝ බැලුවද? අම්මගෙන් අහන්න අම්මේ ඇයි දරලිප දොට්ට දාලා තියෙන්නේ? ඇයි අනේ ඔයගොල්ලෝ ගෑස් ලිප ගේ ඇතුලෙන් තියාගෙන ඉන්නේ කියලා අහන්න බැරිද? අම්මා එතකොට කියාවි උඹ දන්නේ දරලිපේ දුමයි. දුම ගැහුවම කඩුවේ. අපිට බෑ ඒක තියාගන්න කීයට. ඒක දානවා එළියට. ගෑස් ලිප ඇතුලේ තියාගන්න ඕ මොකද ඒකේ දුම නැති නිසා. ඇයි එහෙම වෙන්නේ? කල්පනා කරලා බලුවද? උදේ ඉලුවේ හොඳට අහගන්න right? මෙන්න මේ ඉන්ධන දහනය වෙනකොට ඉන්ධන දහනය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අර්ධ දහනය. මොන දහනයද? අර්ධ දහනය. අනිත් එක තමයි පුතේ පූර්ණ දහනය. මොන දහනයද? පූර්ණ දහනය. right? එතකොට මෙන්න මේ ඉන්ධන දහනය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අර්ධ දහනය. අනිත් එක පූර්ණ දහනය. right? මේ අර්ධ දහනය කියන්නේ අසම්පූර්ණ දහනය කියන්නේ භාගික දහනය කියලා අපි කියනවා. භාගයට සිද්ධ වෙනවා. හරිද? පූර්ණ දහනය කියන්නේ සම්පූර්ණ වශයෙන් ඉන්ධන පිච්චිලා යනවා. හරිද? පූර්ණ දහනය. එතකොට මේක ආකාර දෙකක්. අර්ධ දහනයේදී සිද්ධ වෙන්නේ ඔක්සිජන් අඩුවෙන් ලැබෙන්නේ. පූර්ණ දහනයේදී ඔක්සිජන් හොඳට ලැබෙනවා. එතකොට වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ මෙන්න මේක. මේක අර්ධ දහනය. දැන් ඔයාලගේ ගෙදර කරන්ට් එක ගියහම ඕගොල්ලන්ට අත්දැකීම් තියෙනවනේ. ගේ පුරාම අතපත ගාගෙන යනවා. අම්මානෝ කොහෙද යන්නේ? ඩෝල් කාලයක් පෙල්ලනවා. අම්මේ පුටුව පෙල්ලුණා, කකුලේ වැදුනා, ඉන්න බෑ. ඊට පස්සේ අම්ම කියනවා හිටපන් පොඩ්ඩක් හිටපන් ඔන්න ගිනි පෙට්ටිය අල්ලගත්තා. ඈන් ගානේ දාගෙන යනවා. ඊට පස්සේ බලනවා මොනවද? ඉටිපන්දම හම්බ වුණා. ඔන්න ඉටිපන්දම වත්තු කරා. ඉටිපන්දම වත්තු කරාම මොන වගේ දැල්ලක්ද ඕගොල්ලන්ට පේන්නේ? chat එකට මැසේජ් දාන්න. ඉටිපන්දම වත්තු කරාම මොන වගේ දැල්ලක්ද පේන්නේ? කහ පාට දැල්ලක් පේන්නේ. මොන පාට දැල්ලක්ද? කහ පැහැති දැල්ලක් පේන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒකට උඩින් ඕගොල්ලෝ කොලයක් අල්ලන්න. දැන් ඉටිපන්දම මේකේ කියලා හිතමු. ඉටිපන්දමට උඩින් කොලයක් අල්ලන්න. ඒකෝ එකක්. මොකද වෙන්නේ? මෙන්න මේකේ උඩ කළු පාටට ස්තරයක් තැම්පත් වෙනවා. කරලා නැත්තම් අද කරලා බලන්න පන්තිය ඉවර වෙච්ච ගමන්. හැබැයි මේක ඉටිපන්දමේ ගාවන්න එපා ගිනි ගන්න ඕනේ. එතකොට ගිනි ජාලාවයි. මල ගෙඩියයි. මගේ නමත් කියාවි ඊට පස්සේ හොඳයි පින් දෙන්න ගත්තම. එතකොට මොනවද ඉටිපන්දම පත්තු කරලා ඊට උඩින් වියනක් වගේ ඕගොල්ලෝ ඒකෝ එකක් අල්ලලා බලන්න. මොකද වෙන්නේ? මෙන්න මේකේ උඩ කළු පාට ස්තරයක් තැම්පත් වෙනවා. ඒකට හේතුව තමයි මැට්ටෝ මෙන්න මේ ඉටිපන්දම පත්තු කරනකොට පුතේ දුවේ හොඳට අහගෙන ඉන්න. මේ ඉටිපන්දම පත්තු වෙන අසම්පූර්ණව භාගිකව අර්ධ ලෙස. එතකොට මේකේ තියෙන කාබන් අංශු දහනය වෙන්නේ නැහැ. මෙන්න මේ කාබන් අංශු උඩට යනවා ගිහිල්ලා අර වියනේ තැම්පත් වෙනවා. ඒක නෙවෙයි මට කියලා දෙන්න ඕන. මෙන්න මේ අසම්පූර්ණ දහනය සහ පූර්ණ දහනය කියලා දහනයන් දෙකක් තියෙනවා. ඔක්සිජන් අඩුවෙන් ලැබෙනකොට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩුයි. එතකොට මෙන්න මෙතන කහ පාට දැල්ලක් තමයි ඔබට මට දකින්න පුළුවන් වෙන්නේ. දරලිපේදී සිද්ධ වෙන්නේ පැට්ටෝ අසම්පූර්ණ භාගික දහනයක්.
එතකොට අර නොදැවුණු කාබන් අංශු ගොඩාක් ඉහළට යනවා. ඒව තමයි අපි දැලි අඟුරු කියලා කියන්නේ. ඔය ගෙවල් වල අර චිමිනියේ බැඳෙන දැලි අඟුරු ඒ තමයි අසම්පූර්ණව භාගිකව අර්ධ දහනය සිද්ධ වෙනකොට. පූර්ණ දහනයේදී එහෙම වෙන්නේ නැහැ. පූර්ණ දහනයේදී උපරිම ලෙස දහනයටපත් වෙනවා. නිල් පැහැති දැල්ලක් ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා. ගෑස් ලිපේ මොන පාට දැල්ලක්ද ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ? නිල් පැහැති දැල්ලක් දකින්න ලැබෙනවා. right? එයාගේ උෂ්ණත්වය වැඩි. අපිට දර ලිපේ උයනවට වඩා ගෑස් ලිපේ උයන එක කාර්යක්ෂමයි. වේගවත්. මේකට පැයක් යනවා නම් මේකට විනාඩි 15යි යන්නේ පූර්ණ දහනයේ. නිපද වෙන තාප ප්‍රමාණය වැඩි. නිපද වෙන පළ ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙන ප්‍රමාණය අඩුයි. පූර්ණ ලෙස දහනයට ලක් වෙනවා. right okay. එතකොට පොළ පැහැති දැල්ලක්. පොළ පැහැති දැල්ලක් ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙන මොකක් හරි. right හොඳට ආගෙන ඉන්නකෝ. අපි ඉස්සරහට කතා කරනවා හොඳේ. නිල් පැහැති දැල්ලක් දකින්න පුළුවන්. හරිද? කලර්ස් මිශ්‍රණ වෙනකොට වෙන වෙන වර්ණ නිර්මාණය වෙන පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා. right okay. හොඳට ආගෙන ඉන්න. දැන් ඔන්න හරිද? ඕගොල්ලන්ගේ පොත ගන්න මැට්ටෝ මේ තියෙන 116 වෙනි පිටුව 116 වෙනි පිටුව හොඳට බලා ගන්න පැට්ටෝ right okay හැමෝම ගන්නකො අච්චු පොත අතට හැම දරුවෙක්ගේම අතේ තියෙන්න ඕන අච්චු පොත 8 වසරේ 116 වෙනි පිටුව මට හොඳට පේන්න ඕන right okay ඉටිපන්දම දැල්වීමේදී right okay ඊට උඩින් කියනවා ඉන්ධනවල පූර්ණ දහනය සහ ආර්ධ දහනය දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව දහන පෝෂකය සැපයන විට සිදුවන්නේ පූර්ණ දහනයයි. අන්න යටින් ඉරක් ඇඳ ගන්න පැට්ටෝ. ඒක වැදගත්. දහනය සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් වායුව සැපයන විට සිදුවන්නේ පූර්ණ දහනයයි. ඒක ඕකේ. ඉන්ධනවල කාබන් හා හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය අඩංගු බව ඔබ දන්නෝ. අපි ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එකක් කරානේ. කාබන් පූර්ණ දහනයෙන් කාබන් ඩයොක්සයිඩ්ද අන්න හයිලයිට් කරගන්න. කාබන් පූර්ණ දහනයෙන් කාබන් ඩයොක්සයිඩ්ද හයිඩ්‍රජන් පූර්ණ දහනයේදී ජලයද ලැබේ. අපි ඒ ගැන කතා කරා. ඒ දෙක හයිලයිට් කරගන්න. හරිද? පූර්ණ දහනයෙන් අධික තාප ප්‍රමාණයක් නිපද වේ. ආන්න පූර්ණ දහනයේදී අධික තාප ප්‍රමාණයක් නිපද වෙනවා. හරිද මැට්ටෝ? ඊට පස්සේ බලන්නකෝ. දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව නොමැති වෙන විට ආන්න පුතේ හයිලයිට් කරගන්න. හරිද? ඔක්සිජන් වාතය නොමැති විට පූර්ණ ලෙස නොලැබෙන විට සිදුවන දහනය ආර්ධ දහනය කියලා කියනවා. මොන දහනයද පුතේ? ආර්ධ දහනය කියලා කියනවා. හරිද? මෙහිදී කාබන් ඩයොක්සයිඩ් හා ජලයට අමතරව කාබන් මොනොක්සයිඩ්ද අන්න හයිලයිට් කරගන්න. කාබන් මොනොක්සයිඩ්. මොනො කියන්නේ එකයි ඔක්සිජන් පරමාණු. ඒ නිසා කාබන් මොනොක්සයිඩ් කියලා අපි කියනවා. නොදැවුණු කාබන් අංශුද අන්න යටින් ඉරක් කරගන්න. නොදැවුණු කාබන් අංශුද අර්ධ දහනයේදී එම දැල්ලෙන් නිපද වෙන තාප ප්‍රමාණයද සාපේක්ෂව අඩුයි. ඒක තේරුණාද? පැහැදිලිද? තේරුණා අයත උස්සන්න පැට්ටෝ. right. එතකොට දරලිපක සිද්ධ වෙන්නේ පූර්ණ දහනයද අර්ධ දහනය? දරලිපක සිද්ධ වෙන්නේ පුතේ අර්ධ දහනය. හරිද? එතකොට ගෑස් ලිපක සිද්ධ වෙන්නේ මොකද්ද? පූර්ණ දහනය. මොන දහනයද? පූර්ණ දහනය. right පුතේ දුවේ right ලියන්න මාතෘකාව ලියන්න ඉන්ධනවල පූර්ණ දහනය සහ අර්ධ දහනය මාතෘකාව ලියා ගන්න පුතේ ඉන්ධනවල පූර්ණ දහනය සහ අර්ධ දහනය ඉන්ධනවල පූර්ණ දහනය සහ අර්ධ දහනය ලියන්න ඒක යටතේ ඉන්ධන සාමාන්‍ය පෑනින් ඉන්ධන දහනය වන ආකාරය අනුව ප්‍රධාන ලෙස දහනය වන ආකාරය අනුව ප්‍රධාන ලෙස කොටස් දෙකකි ලියන්න පැට්ටෝ එක කළු පෑනෙන්
පූර්ණ දහනය පූර්ණ දහනය දෙක අර්ධ දහනය අර්ධ දහනය අර්ධ දහනය right අනුමාත්‍රිකාව ගන්න පුතේ පූර්ණ දහනය අනුමාත්‍රිකාව ගන්න පූර්ණ දහනය right ලියන්න ඒකේ යටතේ රතු පෑනෙන් පුතේ ලියන්න ඒකේ යටතේ රතු පෑනෙන් දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වාතය සැපේන විට දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වාතය සැපේන විට ඔක්සිජන් වාතය සැපේන විට සිදුවන දහනය ලියන්න පැට්ටෝ කළු පෑනෙන් පූර්ණ දහනය ලෙස හඳුන්වයි. පූර්ණ දහනය ලෙස හඳුන්වයි. ඊළඟ තරුව පැට්ටෝ සාමාන්‍ය පෑනෙන් පූර්ණ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප නිර්මාණය වේ. ඊළඟ තරු දාලා ලියන්න පැට්ටෝ පූර්ණ දහනයේදී අධික තාප ප්‍රමාණයන් නිපද වේ. right ඊළඟ මාතෘකාව ගන්න අර්ධ දහනය right ඒකේ යටතේ ලියන්න පැට්ටෝ රතු පෑනින් දහනය සඳහා රතු පෑනෙන් ලියන්න දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වාතය නොලැබෙන විට
සිදුවන දහනය කළු පෑනෙන් ලියන්න පුතේ අර්ධ දහනය ලෙස හඳුන්වයි. කළු පෑනෙන් ලියන්න අර්ධ දහනය ලෙස හඳුන්වයි. අර්ධ දහනය ලෙස හඳුන්වයි. ඊළඟ තරුව දාලා ලියන්න සාමාන්‍ය පෑනෙන් අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුවට අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුවට අමතරව අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුවට අමතරව කාබන් මොනොක්සයිඩ් වායුව නිපද වේ. කාබන් මොනොක්සයිඩ් වායුව නිපද වේ. කාබන් මොනොක්සයිඩ් වාතය ගොඩ නැගී. ඊට අමතරව ඒකටම ලියන්න. ඊට අමතරව නොදැමුණු කාබන් අංශු පිටවේ. නොදැමුණු කාබන් අංශු පිටවේ. ඊළඟ තරුව ලියන්න පුතේ. ඊළඟ තරුව ලියන්න. අර්ධ දහනයේදී නිපද වෙන තාප ප්‍රමාණය අඩුය. හරිද? right okay. අහනවා කාබන් මොනොක්සයිඩ් බරින් අඩුද කියලා. ඔව් කාබන් මොනොක්සයිඩ් බරින් අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ ගැන අපි කතා කරනවා 11 වසරේදී. 10 වසරේදී තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එකක්. ඒ සාපේක්ෂ අණුක ස්කන්ධය යටතේදී කතා කරන්න තියෙනෝනේ. ඔය එතකොට කතා කරමු හොඳේ. බය වෙන්න එපා. අම්මෝ ලොකු කොටසක් ඉවරයි. ලිව්වනේ අතරි දෙනවද? අම්මෝ අත පොඩ්ඩක් උස්සන්න බලන්න. හරි මේව කරන්න. වේදනාවයිනේ. මට නම් ඒ වුණාට එහෙම ලියනකොට හරි ජොලි. නිකන් දාඩිය දාගෙන ඒක ගැන හිතාම ලියනකොට මාරයි. එතකොට අවසානයේ ලියනුනාම මාර රිලැක්ස්. ඒක පට්ටනේ. ඒ ෆීලිං එක විඳින්න. ඒ හැඟීම විඳින්න. ඉගෙන ගන්න ළමෙක් වුණාම ඉගෙන ගන්න දෙයට ඇඩැප්ට් වෙන්න ඕන. ආකර්ෂණය වෙන්න ඕන. දැන් මම මේ සබ්ජෙක්ට් එක ඕගොල්ලන්ට කියලා දෙනකොට පුතේ මම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ අම්මපණන් ගිලෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ කුස්සියේ මම හිටියේ මෙච්චර. ඕගොල්ලෝ දන්නේ නැති වුණා. එක්කෙනෙක් පිටිපස්සට දැරලා බැලුවා හැබැයි මේ සර් කුස්සියේද කියලා. හරි මේ අහන්නකෝ. මම මේ කියන්නේ ඒක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කුස්සිය කියන්නේ පුතේ මේ විද්‍යාගාරයක් නේ. ඒ විද්‍යාගාරයේ මහා විද්‍යාඥවරිය තමයි අම්මා. ඊට පස්සේ විද්‍යාඥයා තමයි තාත්තා. හරි. අම්මා ඔය දන්න විතරක් ටික දාලා තමයි කෑම උයන්නේ නේ. දැන් කල්පනා කරලා බලන්න හොද්දක් හදනවා කියන්නේ හරියට ලුණු දාලා. ලේසි වැඩක්ද?
ලේසි වැඩක්ද? දැන් ඔය පන්තිය කරන අතරතුරේ අම්මත් සීනි ටිකක් දාලා තේ එකක් හදලා ගෙනත් දෙනවා කියන්නේ නේ. මේ හරි ජොලිනේ. හැබැයි ඒක හදපු විදිය කල්පනා කරන්න. කොයිතරම් විද්‍යාත්මකද කියලා බලන්නකො. මිශ්‍රණයක් නේ හැදුවේ. තේ කහට දාලා. ඕනනම් අර කුක්කු පිටි හැන්දකුත් දාලා. ඒක තමයි ජොලි නේද? එතකොට සීනි ටිකක් දාලා මික්ස් කරලා ගෙනවා කියන්නේ කොයිතරම් රස දෙයක්ද? හරිද? එතකොට දැන් ගෙදර ඉන්න අම්මලාත් කල්පනා කරන්නේ අනේ පොඩි කාට ඒකක් දුන්නා නම් කියලා නේ. හැබැයි මේ පන්ති ඉවර වුණා මේ වෙලාවේ කරන්න හම්බෙන්නේ නැහැ ඒවා. මොකෝ තා වෙලාව තියෙනවා. හැහෙන්න වෙලා තියෙනවා. තා පැය දෙකක් විතර තියෙනවා පන්ති ඉවර කරන්න. මොකෝ කියන්නේ? හොඳයි. right ආගෙන එතකොට ආදරණීය දරුවනේ අපි කතා කරා පූර්ණ දහනය සහ අර්ධ දහනය කියන එක. right එතකොට මොනවද කියන්නේ දුවේ පුතේ? ඇත්තටම නම් මම කියන්නේ අර හැමනිතරම මම කියන්නේ දෙයක් ඕගොල්ලෝ කරනකොට ඒකේ ගිලෙන්නේ. හරිද? එතකොට ඒක තේරෙන විදිය ලේසි. අර බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරන්නේ බුදුදහමේ සමවදිනවා කියලා. හරිද? ඒ වෙනුවෙන්ම අපි නිකන් ඒකට එල්ලිලා ඉන්න ඕනේ. නේ? දැන් ඕගොල්ලෝ අර සමහර වෙලාවට චිත්‍රපටියක් එහෙම බලනකොට ඒකේ හොඳම වලියක් යනකොට කරන්ට් එක කියන්න ඕනේ. අයියෝ shit. ඉවරයි ඔක්කොනේ. හොඳම හරි යනකොට කරන්ට් එක කියෝ. වගේනේ. අනේ මොකක් වුණාද දන්නේ නැහැ ඒකට. කොල්ලක ගැහුවද දන්නෙත් නැහැ. කල්පනා කරනෝනේ රට වටේ කට්ටිය. හැබැයි එහෙම ඒකට සම වැදුනනේ. දැන් එකපාරටම අපේ ඔන්ලයින් පන්ති වෙලාවේ ඩෝල් ගාලා කරන්ට් එක ගියොත් ගෙදර. අපෝ ඉවරයි. අර හරියට චූන් එකේ හිටි පන්තිය නැති වුණානේ. අයියෝ කියනවානේ. right එතකොට අද උදේ එහෙම එකක් වුණා. ඊයේ උදේ එහෙම එකක් වුණා අපේ grade 9 class එක. හොඳම හරිය පැහැදිලි කරගෙන යනකොට පුතේ තාක්ෂණික දෝෂයක් ආවා. අපි ඒගොල්ලන්ට වෙනම දවසක් arrange කරා ඒ වෙනුවෙන් right. එතකොට ළමයි කමෙන්ට් දාලා තියෙනවා අයියෝ සර් හොඳම හරිය නේද? හරිද? මොකද අපි එතකොට හිටියේ සෑහෙන දුර ගිහිල්ලා පරිණාමික ක්‍රියාවලිය. ක්‍රිස්තු පූර්ව ගණන් වල අපි හිටියේ. හරිද? අවුරුදු බිලියන 4.5කට කලින් හිටියේ. දැන් ඒගොල්ලෝ තාම වර්තමානයේ ඇවිල්ලත් නැහැ. හරිද? ඒගොල්ලෝ ඒ තරම් ඈතට නම් ගියාම. හරිද? එතකොට මම කියන්නේ දුවේ පුතේ අපි මේ දෙයකට එල්බ ගන්න ඕන. ඇඩප්ට් වෙන්න ඕන. ආකර්ෂණයක් ඇති වෙන්න ඕන. උනන්දුවක් ඇති වෙන්න ඕන. හරිද? එතකොට අන්න එතකොටයි මේක ඉගෙන ගන්නවා කියන්නේ. මම නම් එහෙම. දෙයක් ඕනම දෙයක් වෙන්නේ දැන් ওই කතා එහෙම බලනෝනේ. දැන් ඕගොල්ලෝ නම් කතා බලනවා ඉතින් මට නම් ඕන වෙලාවක් නැහැ. හැබැයි මම කතාවක් බැලුවොත් ඒකේ අඬන සිදුවීමක් යනවනම් මමත් හොඳටම අඬනවා. ඉක්ක ගහනවා. ඔන්නේ ඉක්ක ගහනවා. hina වෙන එක අන්න හරිය hina. ආයි ගෙදර පැලෙන්න hina. right? එතකොට තමයි ඒක විඳින්නේ. නේද? ඉගෙන ගන්නකොටත් එහෙම වෙන්න ඕන. ඉගෙන ගන්නකොටත් ඒකට සමවැදිලා වගේ කරන්න ඕනේ. right? දැන් ඔය අඬන කතාවක් කරනවා නම් මම අද කරලා ගන්නවා ළඟට කොට් එක. ඊට පස්සේ අවුලන්නේ නැහැ නේ. කොට්ටෙන් ඊට කඳුළු බීලා ගන්නවා බලන්න. ප්‍රශ්නයක් නැහැ. වටේ කට්ටියට ප්‍රශ්නෙ මුන් දෙන්නේ. කොට්ටේ දිනවනේ. හරිද? right එහෙම ආයෙ ඉන්න මෙතන හොරු ඉන්න right okay. එතකොට පුතේ දුවේ අපි දැන් කතා කරන්න යනවා ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල. මාතෘකාව ලියන්න පුතේ ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල. ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල. ඉටිපන්දම් දැල්ල සහ ඉටිපන්දන් නේ. ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල. බන්සන් දැල්ල. right බන්සන් දැල්ල. මෙන්න මේ දෙක ගත්තහම එකක් නෙමෙයි දෙකක්. දෙකක් කියන්නේ ඉටිපන්දන් දැල්ල ගත්තාම අර්ධ දහනයක් සිද්ධ වෙන්නේ බැලුව. බන්සන් දැල්ල ගත්තාම පූර්ණ දහනයක් සිද්ධ වෙනවා. එතකොට ඉටිපන්දන් දැල්ල ගත්තාම දුවේ පුතේ කහ පාටයි. හැබැයි බන්සන් දැල්ල ගත්තාම නිල් පාටයි. ඒක කොයිතරම් නිල් පාටද කිව්වොත් ඇත්තටම නිල් පාට. අද සුවර් නැත්තම් ගෑස් ලිප පත්තු කරලා බලන්න. හැබැයි සමහර ගෑස් ලිප් වල කහ පාටක් වෙලා තියෙනවා. අම්මට ඒ වෙලාවට කියන්න අම්මේ මේ ගෑස් ලිපෙන් ඉවුවොත් නම් ඔයගේ ගෑස් සිලින්ඩරේ ඉතුරු කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ගෑස් ලිපේ කහ පාට දැල්ලක් වෙනවා කියන්නේ ලිප පරණ වෙලා. අම්මට කියන කරුණාකරලා අම්මේ ලිප කරුණාකරලා මාරු කරන්න නැත්තම් ඔයාට ලොකු පාඩුවක්. හරිද? එතකොට
ඕක කියන්නේ අම්මගේ ආර්ථිකය ගැන හිතලා. හොඳේ. හොඳට අහගෙන ඉන්න. රයිට්. එතකොට දුවේ පුතේ මොනවාද? ඉටිපන්දම් දැල්ල සහ පන්සල් දැල්ල. පුතේ දුවේ මේ අහගෙන ඉන්න. මෙන්න දැන් මම ඉටිපන්දමක් අඳිනවා ඈ. හොඳට බලා ගන්න. ඉටිපන්දමක් අඳිනවා. හරිද? මේ ඉටිපන්දමක් අඳිනකොට ඉටිපන්දම් දැල්ල අපිට නිකන් අඳින්න බෑ. හරිද? මෙන්න මේ විදිහට තමයි ඉටිපන්දමේ දැල්ල ඔබට මට නිරීක්ෂණය වෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට. right? එතකොට දුවේ පුතේ මේ ඉටිපන්දමේ ඇතුළෙන්ම තියෙනවා තද කළු පාට කොටසක්. ඇතුළෙන්ම තියෙනවා තද කළු පාට කොටසක්. ඊට පස්සේ බැට්ටෝ තියෙනවා කහ පාට කොටසක්. මම මෙන්න ඩොට් වලින් නිරූපණය කරනවා ඒක. ඩොට් වලින් නිරූපණය කරනවා ඒක. පුතේ දුවේ මේක පොතේ පින්තූරය දීලා විභාගෙට ආන්සර් සහගන්න. ඒ කියන්නේ මේ පින්තූර අඳින්න හැකියාව තියෙන්න ඕන. මම කියනවා අනිවාර්යෙන් අඳින්න හැකියාව තියෙන්න ඕනේ කියලා. මොකද දන්නවද? මේක පුතේ අඳින්න ආවේ නැති වුණාට ඕගොල්ලන්ට නම් කරන්න එනවා මේ කලාප ටික. එතකොට බැට්ටෝ මේකේ පිටින්ම තියෙනවා මෙන්න මේ වගේ නිල් පැහැති කොටසක් තියෙනවා. යට හරියෙන් විතරයි මේ නිල් පාට තියෙන්නේ. ඉටිපන්දමේ යට හරියෙන් විතරයි. අර වදමලක කොළ පාට කොටසක් තියෙන්නේ. අන්න ඒ වගේ නිල් පාට කොටසක්. මේ එක දරුවෙක් මට chat එකට මැසේජ් එකක් දානවා සර් කොළ පාට නෙවෙයිද ඒක? කොළ පාට නෙවෙයි පුතේ. එහෙමනම් printing mistake එකක්. ඕකේ මේ යට කොටස තද නිල් පැහැයෙන් තියෙන්නේ. ඉටිපන්දමක් දල් වල බලන්නකෝ. මෙන්න මේ කොටස කොළ පැහැ මේ sorry මේ නිල් පාට. හරිද? ඔන්න අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රධාන කලාප කීපයක් තියෙනවා ඉටිපන්දම් දැල්ලේ. පළවෙනි එක තමයි පුතේ බාහිර කලාපය. නැත්තම් අපි ඒකට කියනවා අදෘශ්‍ය කලාපය කියලා. හරිද? බාහිර කලාපය. මේ බාහිර කලාපය පහළ කොටස නිල් පාටයි. බාහිර මොනවද? නිල් පැහැති කොටස. නිල් පැහැති කොටස. නිල් පැහැති කොටස. හරිද? මෙන්න මේ හරියට අපි කියනවා පුතේ බාහිර මොනවද? යන්තමින් පෙනෙන කලාපේ. යන්තමින් පෙනෙන කලාපය. මේක අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා පුතේ කහ පාට කොටස දීප්ත කලාපය. එතකොට සමහර දීප්තල ඉන්නවා අපේ පන්තියේ. දීප්ත කලාපය. එතකොට මෙන්න මේ කට්ට කළු කොටසට අපි කියනවා අදීප්ත කලාපය. මොනවද? අදීප්ත කලාපය. right? එතකොට දැන් ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් ඉටිපන්දම් දැල්ලේ ප්‍රධාන කලාප කීපයක් තියෙනවා. මොනවද ඒවා? පැට්ටෝ හොඳට අහගෙන ඉන්න. පිටින්ම තියෙනවා බාහිර කලාපය. මේ බාහිර කලාපය කොටස් දෙකයි. බාහිරින් යන්තමින් පෙනෙන කලාපය බාහිර නිල් පැහැති කොටස. හරිද? ඊට පස්සේ දීප්ත කලාපය, ඊට පස්සේ අදීප්ත කලාපය. සත්තකින්ම නම් කොටස් තුනයි. බාහිර කලාපයයි, අදීප්ත කලාපයයි, දීප්ත කලාපයයි. මේ බාහිරින් තියෙන කොටස කොටස් දෙකකට බෙදෙනවා. පාදමේ අපි කතා කරනවා බාහිර නිල් පැහැති කොටස කියලා. ඉහළ කොටස කතා කරනවා බාහිර යාන්තමින් පෙනෙන කොටස කියලා. එතකොට කහ පාටට ඕගොල්ලන්ට පේන්නේ දීප්ත කලාපය. මේ ඇතුළම තියෙන කළු පාට කොටස අදීප්ත කලාපය කියලා කියනවා. මේ අපි කතා කරේ පැට්ටෝ ඉටිපන්දම් දැල්ල. ඒක හරි. එතකොට දුවේ පුතේ බලන්නකෝ මෙන්න මේ බන්සන් දැල්ල. බන්සන් දැල්ල ගත්තාම ඊට වඩා වෙනස්. හොඳද? බන්සන් දැල්ල ගත්තාම අර ගෑස් ලිපේ කියන මේකනේ තියෙන්නේ. හරිද? ඔන්න බන්සන් 17. බන්සන් 17. හරිද? එතකොට මේ බන්සන් 17 ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පුතේ මෙන්න මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා අදීප්ත කලාපය. ඊට පස්සේ තියෙනවා පුතේ තද නිල් පැහැති කලාපය. තියෙනවා. ඊට පස්සේ තියෙනවා පුතේ ලා නිල් පැහැති කලාපය තියෙනවා. ඊට පස්සේ තමයි අදෘශ්‍ය කලාපය නැත්නම් අපි කියන්නේ බාහිර කලාපය.
ඔය තියෙන්නේ පුතේ ෆන්ක්ෂන් 1000කේ කොටස. බලන්න වෙනස. හරිද? මෙයගේ මේ තියෙන්නේ තද කළු පැහැති කොටස. අපි ඒකට කියනවා මොකද්ද? අදීප්ත කලාපේ. අදීප්ත කලාපේ. අදීප්ත කලාපේ. රයිට් හොඳට අහගෙන. ඊළඟට මෙන්න මේ තියෙන්නේ මොනවද? තද නිල් කලාපේ. තද නිල් කලාපේ. නිල් කලාපේ. රයිට් ඊළඟට පැත්තෝ මේ තියෙන්නේ ලා නිල් කලාපේ. ලා නිල් කලාපේ. රයිට් ඕකේ. ඊළඟට මේ තියෙන්නේ පුතේ අදෘශ්‍ය කලාපේ. අදෘශ්‍ය කලාපේ. රයිට් ඕකේ. එතකොට ඕගොල්ලන්ට ඔය රූප දෙක හොඳට තේරුම් ගන්න ඕන වෙනස. වෙනස තේරුම් ගන්න දරුවනේ. හරිද? ඔය කොටස තේරුම් නැති වුණොත් විභාගෙට ලොකු කොටසක් අපරාධ වෙනවා. ඒ නිසා හොඳට පින්තූර දෙක වෙනස බලා ගන්න. රයිට්? ඔන්න දැන් මම කතා කරනවා. දැන් ඕගොල්ලෝ නැවත පෙළ ගන්න පැට්ටෝ 116 පිටුව 116 පිටුව පෙළ ගමු. රයිට්. ඔය තියෙන්නේ ඉටිපන්දන් දැල්ල. ඉටිපන්දන් දැල්ල. එක දරුවෙක් දානවා අයන්නේ දීග කියලා දානවා. අයන්න දීග. මම ඕකට හේතුව කිව්වනේ. අයන්න විතරයි දලපු. ඉයන්න ලයන්න ඉලට නේද? හරි රයිට් ඕකේ. අහගෙන ඉන්න. රයිට්. ඉටිපන්දමක් දැල්වීමේදී හොඳට අහගෙන ඉන්න. ඉටිපන්දමක් දැල්වීමේදී ඝන ඉටි ද්‍රව බවට පත් වේ. අපි ඒක දන්න ඕනේ. මේ ඝන ඉටි ද්‍රව තත්ත්වයට පත් වෙනවා. ඉටි තිරය ඔස්සේ ඉහළට ගමන් කර වාෂ්ප වේ. හරිද? මෙන්න බලන්න පැට්ටෝ. මේ හොඳට අහගන්න තා චූට්ටක්. මෙන්න මෙතනින් මේ ඉටි බේරෙනවා දැකලා තියෙන්නේ. ඉටි පන්දමක මෙන්න මේ ඉටි බේරෙනකොට අතට වැටිච්ච අවස්ථාවක් මතකේ. එන චූන් එකක් දෙන්න ඕනේ නේ. ඔම්මෝ ඉන්න මේ. ඊට පස්සේ ගල් වෙලා වගේ තියෙනෝනේ. ඊට පස්සේ අර කඩනකොට පොඩි ජොලියකුත් එනෝනේ. මට එහෙම වෙලා නැද්ද? ඔයාලට නම් වෙලා ඇතිනේ. රයිට්? එතකොට මටත් ඒක වෙලා තියෙනවා. රෝමටිකට වැටෙනම තමයි පිච්චිලා යන්නේ මේ. රයිට්? එතකොට හරිද? මෙන්න මේ ඉටි ද්‍රව තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ ඉටි වාෂ්ප වෙලා මේ තිරයේ දිගේ ඉහළට ගමන් කරනවා. මේ තිරයේ දිගේ ඉහළට ඉටි ගමන් කරනවා. හරිද? හොඳට අහගෙන ඉන්නකෝ. ඊට පස්සේ ගමන් කර වාෂ්ප වේ. මෙම ඉටි වාෂ්පයේ ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ආලෝකය හා තාපය නිපදවයි. අන්න ඒ ඉටි වලින් තමයි පුතේ ආලෝකය සහ තාපය නිෂ්පාදනය වෙන්නේ. පැහැදිලිද? රයිට්. මෙලෙස ඉටි පන්දන් දැල්ල සෑදෙනවලු. ඉටි පන්දන් දැල්ල හොඳින් නිරීක්ෂණය කරන්නලු. හොඳට බලන්නලු ඉටි පන්දන් දැල්ල. ඔන්න බලන්න මෙතන මෙන්න මේ ටික හයිලයිට් කරන්න. එහි පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි කලාප තුනක් ඇත. කලාප තුනක් කියන එක හයිලයිට් කරන්න. කලාප කීයක් දකින්න පුළුවන්ද? 3යි. ඔය හයිලයිට් කරගන්න. ඉටිපන්දන් දැල්ල හොඳින් නිරීක්ෂණය කරන්න. එහි පැහැදිලිව කලාප තුනක් ඇත. ඇතුළතින්ම පිහිටි කලාපය අදීප්ත කලාපය ලෙස හඳුන්වයි. ආන්නේ යටින් ඉරක් ඇඳ ගන්න පැන්සලින් අදීප්ත කලාපය. ඕකේ? එහි ඉටි වාෂ්පය අන්තර්ගත වේ. අන්න අදීප්ත කලාපයේ තියෙන්නේ මොනවද පුතේ? ඉටි වාෂ්පය. ඕනනම් මම මෙතනින් ලියනවා. ඉටි වාෂ්පය තියෙන්නේ. ඉටි වාෂ්පය. වාෂ්පය තියෙන්නේ. ඉටි වාෂ්පය තියෙන්නේ. පැහැදිලිද? ඉටි වාෂ්පය තියෙන්නේ මෙන්න මේ අදීප්ත කලාපේ. ඒක හරි. ඉටි වාෂ්පය අන්තර්ගත වේ. එහි උෂ්ණත්වය අනිත් කලාප වලට සාපේක්ෂව අඩුයි. අන්න ඒකත් වැදගත් පොයින්ට් එකක්. මෙන්න මේ අදීප්ත කලාපයේ උෂ්ණත්වය අඩුයි පුතේ. මේ කලාපයේ උෂ්ණත්වය වැඩි. මේ දෘශ්‍ය කලාපයේ මේ අදෘශ්‍ය කලාපයේ ගොඩක්ම වැඩි උෂ්ණත්වය. එතකොට මේ යටම තියෙන කොටවලට උෂ්ණත්වය අඩුයි. හරිද? උෂ්ණත්වය අඩුයි. අදීප්ත කලාපයට පිටින් දීප්ත කලාපය පිහිටයි. මෙන්න මේ අදීප්ත කලාපයට පිටින් තමයි දීප්ත කලාපය තියෙන්නේ. ඒක කහ පාටයි. අන්න යටින් ඉරක් ගන්න දීප්ත කලාපය පිහිටයි කියන එක. අදීප්ත කලාපයට පිටින් දීප්ත කලාපය පිහිටයි. දීප්ත එම කලාපයේ නොදැවුණු කාබන් අංශු ගිනියම් වී කහ පැහැති ආලෝකයන් නිකුත් වේ. අන්න වැට්ටෝ මේ දීප්ත කලාපයේ තියෙනවා මොනවාද? නොදැවුණු කාබන් අංශු. මොනවද තියෙන්නේ? නොදැවුණු මොනවාද? කාබන් අංශු. කාබන් අංශු. නොදැවුණු කාබන් අංශු. ඔය මතක තියාගන්න විභාගෙට අහනවා. දීප්ත කලාපයේදී ඔබට හඳුනාගත හැකි අංශු වර්ගය මොනවාද? නොදැවුණු කාබන් අංශු.
හොඳට මතක තියාගන්න. නොදැවුණු කාබන් අංශු. ඕවා highlight කරගන්න. ඊට පස්සේ අපිට කියනවා දීප්ත කලාපයට පිටතින් දැල්ලේ පාදේ නිල් පැහැයෙන් දැකිය හැකි අනෙක් ප්‍රදේශ වලට පැහැදිලිව නොපෙනෙන කලාපයක් ඇත. එම කලාපය බාහිර කලාපය ආන්න highlight කරගන්න. ඒ නදුනේ වතුර හිර කරගන්න එපා. හරි. බාහිර කලාපය කියලා අපි කියනවා. හරිද? අන්තිමටම තියෙන පුතේ බාහිර කලාපය අදෘශ්‍ය කලාපය කියලා කියනවා. highlight කරගන්න. බාහිර කලාපය. ඒකේ පාදස්තය නිල් පාටයි. අනිත් කොටස පේන්නේ නැහැ. අදෘශ්‍ය කලාපේ. right? ඉහළ උෂ්ණත්වයේ ඇත්තේ එම කලාපේ අන්න වැදගත්. බාහිර කලාපයේ තමයි ඉහළම උෂ්ණත්වය තියෙන්නේ. දැන් තේරුණාද? ඉටිපන්දමක් පත්තු කරාම ඕගොල්ලන්ට ගෙදරදී අම්මට තාත්තට කියලා දෙන්න පුළුවන් අම්මේ තාත්තේ මේ අහන්න ඉටිපන්දමේ කතාව. ඉටිපන්දමක් දැල්ලුවාම ඔබට මට දැකගත හැකි කලාප තුනක් ඇත. එහි අභ්‍යන්තරයෙන්ම අම්මේ අදීප්ත කලාපය පිහිටයි. එහි ඉටි වාෂ්පය අන්තර්ගත වේ. ඒකේ උෂ්ණත්වය ගොඩක් අඩුයි. මම බය නැතුව කියන්නේ. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි. මෙන්න මේ අදීප්ත කලාපයට පිටින් දීප්ත කලාපය පිහිටයි. බය නැතුවනේ දීප්ත කලාපය. මේ දීප්ත කලාපය ගත්තහම මිත්‍රවරුනි නොදැවුණු කාබන් අංශු මෙහි අන්තර්ගතයි. ඒවා දාන්නකො chat එකට. නොදැවුණු කාබන් අංශු බව. ඊට පස්සේ තියෙනවා බාහිරින් දීප්ත නෙමෙයි අදෘශ්‍ය කලාපය. ඒකේ පහළ කොටස නිල් පාටයි. ඕගොල්ලන්ට දකින්න බෑ මට දකින්න පුළුවන්. කලාප තමයි ඔච්චරයි. උෂ්ණත්වය වැඩිම කලාපය මෙන්න මේ බාහිර කලාපය. ඔච්චරයි. මගේ කතාව අවසන්. මේ ඔය ඉටිපන්දමේ කතාව කතා කරා. ඊට පස්සේ අපි යනවා බන්සන් දැල්ලේ කතාවට හොඳේ. බලනකො හලෝ පැය දෙක ගියා දැනුන්නේ නෑනේ. shit වෙලාව මදිනේ අපිට. කමන්නේ අපි ඒකත් ඉවර කරගමු කොනේ. right ඉක්මන් කරමු. බලන්න පුතේ ඇත්තටම වෙලාව වෙනවා දැනෙන්නේ නෑ. පැය දෙක ගියා මේ බලද්දි මේ බලන්න. right බන්සන් දැල්ලේ වර්ණය දහනය සඳහා සපයන ඔක්සිජන් වායු ප්‍රමාණය අනුව වෙනස්ය. ඔක්සිජන් ප්‍රමාණය අඩු වන විට දැල්ල කහ පැහැයට හැරෙන අතර ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබෙන විට දැල්ල නිල් පැහැයට හැරේ. එම නිල් පැහැති දැල්ල හොඳින් නිරීක්ෂණය කිරීමේදී එහි කලාප කිහිපයක් හඳුනාගත හැකිය. right okay. එතකොට දරුවනේ එහි මැදේ නොදැවුණු වායුව සහිත අදීප්ත කලාපය පිහිටයි. අන්න බැලුවෝ මේක ඇතුළෙන්ම තියෙනවනේ මොන කලාපයද? අදීප්ත කලාපය. යටින් ඉරියඳ ගන්න අදීප්ත කලාපය. පිටතින් පිළිවෙලින් තද නිල් පැහැති හාලා නිල් පැහැති කලාප පිහිටයි. පිටතින් අදෘශ්‍ය කලාපය පිහිටයි. අදෘශ්‍ය කලාපය තුල පූර්ණ දහනය සිදුවේ. පූර්ණ දහනය සිදුවේ. එච්චරයි. okay පැහැදිලිද? good. ඒක තේරුම ඇත උස්සන්න. සුපිරි නම් සුපිරි කියලා දාන්න මැසේජ් එකක්. ටොප් කියලා දාන්න. හැබැයි අද මේක ප්‍රායෝගික වෙන්නේ ඕගොල්ලෝ ගෙදරදී ඉටි පන්දමක් පත්තු කරලා ගෑස් ලිපත් පත්තු කරලා පෙන්නන්න වෙනස්. අද මම ගෙදර මහ විජ්ජුම්බරයක් කරනවා කියලා වැඩේ පටන් ගන්නවා. අපේ 6 වසර ළමයෙක් නම් ගෙදර වීදුරුවකුත් කුඩු කරලා තිබුණා. ඒ සංගීත භාණ්ඩයක් හදන්න ගිහිල්ලා වීදුරු වල. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. right මම කියන්නේ ගෙදර කුඩු කරන්නේ ප්‍රායෝගිකව මේක කරලා බලන්න. right okay තේරුණානේ? දැන් පුතේ කැමරා ඔන් කරගනිමු. හරි අහගෙන ඉන්න. ඕගොල්ලන්ට තියෙනවා පොඩි වැඩක් කරන්න. ගෙදරදී මෙන්න මේ ඉටිපන්දම් දැල්ලයි. මෙන්න මේ බන්සන් දැල්ලයි. හරිද? මේ විදියට පින්තූර දෙක අඳින්න කැලෙන්ඩර් කොලයක පිටිපස්සේ. කැලෙන්ඩර් කොලේ දැන් ජූනි මාසේ කැලෙන්ඩරේ ඉවරයිනේ. ඒ කැලෙන්ඩර් කොලේ මෙහෙම ඇඳලා මේ දෙක ඒකේ විස්තරය ලියන්න දෙපැත්තේ. විස්තරය ලියන්න දෙපැත්තේ. ලියලා ගෙයි කාමරේ ගහ ගන්න බිත්තියේ. ඊට පස්සේ ඇඳේ ඉඳන් පිටුමක් ගහලා හුවකුත් කියලා මේක පාඩම් කරගන්න පුළුවන්. නේ? රැට හීනෙන් බය වෙලා නැගිට්ටත් අරම තමයි පේන්නේ. ඊට පස්සේ බන්සන් දැල්ලා ඉටිපන්දම් දැල්ලා කියලා විදාන. ප්‍රශ්නයක් නැහැ. right okay. එතකොට තමන්ගේ ගෙදර තමන් විද්‍යාගාරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මම ඔය කෙටි ක්‍රමය කියලා දුන්නා. right. එතකොට ඔය විදියට අපි වැඩේ කරගෙන ගියොත් ලේසි නේ. right. එතකොට හැම දරුවෙක්ම තමන් මහන්සි වෙන්න ඕන. right. වැඩ කරන්න ඕන, පාඩම් කරන්න ඕන, නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න කාලයක් නෑ. ඔබ හිතන්න එපා ඕගොල්ලන්ට සරුංගල් යවන්නයි මේ කාලය ලැබිලා තියෙන්නේ කියලා. නෑ.
සමහර අය නම් සරුංගල් යවනවා. සමහර අය මේ දවස්වල අර මොකද්ද මන් දන්නේ නැහැ සින්දුවකට නටනවා කුඹුරු වල දුවනවා එක එක වැඩ වෙනවා මේ දවස්වල ගම්මානවලනේ. මොකද්ද මන් දන්නේ නැහැ අර මොකද්ද ඉස්කෝලේයක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි මේ සින්දුව දැන් එපා වෙලා තියෙන මට නම්. right එතකොට මේ මොනවාද සමහර ළමයි මගේ group වලටත් එවනවා වීඩියෝ කරලා සර් ලයික් එවන්න කමෙන්ට් එවන්න මට සතුටු කාරණාවක් තියෙන්නේ අපේ එනුකිත් එක රඟපානවා right එතකොට මම ඒක දැනුවත් කරන්න එපා ඔයගොල්ලන්ට හරිද මොනවද කියන්නේ මට කියනවා ලයික් කරන්න කියලා. ඉතින් මට ඕක තේරෙන්නේ නැහැ සමහර ඒවා right එතකොට මම ඔයගොල්ලන්ට කියන්නේ කොයි දේ කරත් කමක් නැහැ පුතේ අංක එක පාඩම් කරන්න ඕන right අංක එක පාඩම් කරන්න ඕන තමන්ගේ ජීවිතේට තමන්ට කවුරුවත් නැහැ තමන්ගේ අම්මා තාත්තා විතරමයි ඉන්නේ. හොඳට මතක තියාගන්න හැමනිතරම අම්මා තාත්තා කියන දෙයින් එපිටට දෙයක් කරන්න එපා. ඕගොල්ලෝ පන්ති ඉවර වුණාම පුතේ දුවේ ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එක අම්මලාට දෙන්න. ඔන්න ඕගොල්ලන්ගේ මොබයිල් එක තියාගන්න. මට හැබැයි ඊගාව පන්ති වෙනකොට ඕන. ඊගාව කාරණාව හැම දවසකම එක දවසක් නෑ පන්තියට එකතු වෙන්න. පන්තියට එකතු වෙන්න බැරි කමක් නෑනේ. හදිස්සියම අවශ්‍යතාවයක් ඇරුණුකොට මේ පන්තියට නෑවිත් අරින්න එපා. මේක අපේ ඉතින් ජොලි පන්තියනේ. සමහර අය වීකෙන්ඩ් එකට දානවා අපේ ජොලිම ජොලි විද්‍යාව පන්තිය කියලා. right? මම දැන් මට කමෙන්ට් ආවිල්ලා තියෙනවා සෑහෙන්න. right? එතකොට ඒ කියන්නේ දරුවන්ගේ හදවත තුල අපි රෝපණය වෙලා කියලා අපි දන්නවා. right? එතකොට ඕගොල්ලන්ට දරුවනේ තව ඕගොල්ලන්ට ඉදිරි අනාගතයේදී අපි වැඩ කටයුතු කරගෙන යනකොට මම අර ඕගොල්ලන්ට කියපු විදියට අපි එක්ක එකතු වෙන්න දිගටම අඛණ්ඩව. හරිද? අද ඉඳලා හෙට නැවතෙන්න එපා. එතකොට පුතේ මේක අපරාධයක් වෙනවා. මොකද දැන් ලබන සතියේ කතා කරන්නේ ඊගාව කොටසනේ. ඊගාවට ඕගොල්ලන්ට පන්තිය මග ඇරුණොත් ඕගොල්ලන්ට දාන රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. නෝට් එක ලියා ගන්න බැරි වුණොත් රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. right? එතකොට ඕගොල්ලන්ට පුළුවන් හැමදේම කන්ටිනියු කරගෙන යන්නනේ. right? ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. ඕගොල්ලන්ට ප්‍රශ්න කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ටෙලිග්‍රෑම් සිස්ටම් එක ඔස්සේ ඕගොල්ලන්ට ඉස්සරහට තව හඳුන්වලා දෙනවා. තව වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කරන්න. right? එක දිගට එකතු වෙන්න ඕන ඕගොල්ලෝ එහෙම වැඩ කරගෙන යන්න. right. ලියා ගන්න ප්‍රශ්නයක්. ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල ඉටිපන්දන් දැල්ල සහ බන්සන් දැල්ල රූප සටහන් නැද ඒ කලාපවල විස්තර ලියන්න හරිද බැට්ටෝ මේ 125 පිටුව බෙල්ල ගන්න අච්චු පොතේ 125 පිටුව අන්තිම පිටුව පොතේ ඒ එක කොටස ඉවරයි ඒ මාර වැඩේ බලන්න ඔයාලා අච්චු පොතේ ඉවරයි අන්තිම පිටුව අවුද හිතුවේ ඔබම අන්තිම පිටුවේදී හමු වෙයි කියලා නේද හැබැයි මේ මතක තියාගන්න ලබන සතියේ පන්තියේ තියෙන යකඩ මලින වීම කතා කරා බලන්න පුතේ 125 පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ ටක් ගාලා මොනවාද සමහර කට්ටිය කියනවා මට සර් පොඩ්ඩක් අයින් වෙන්නලු මොකද ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නද ප්‍රශ්නයක් නැහැ රයිට් එතකොට දෙවෙනි ප්‍රශ්නේ බලන්න ඕගොල්ලන්ට ප්‍රශ්නේ පුතේ බලන්න එහි ABC හා D කලාප නම් කරන්න ඔන්න බෝඩ් එකේ තියෙනවා නම් කරලා ඊට පස්සේ එම කලාප අතරින් පූර්ණ දාණය සිදුවන කලාපය කුමක්ද D කලාපය තේරුණාද බන්සන් දාහකේ දහණය වන ඉන්ධනය කුමක්ද මොනවද LP gas හරිද ආස මට සයන්ස් දෙක බුක් එක නැහැ කරුණාකරලා පුතේ ගම වටේ පොඩ්ඩක් රවුමක් දුවන්න හැබැයි කොරන්ටයින් නිරෝධායනය වෙනවා කියලා බෝඩ් ගහපු ගෙවල් වලට යන්න නැතුව අයියලා අක්කලා ඉන්න ගෙදරකට ගිහිල්ලා කියන්න මම ඉස්කෝලේ පටන් ගත්ත ගමන් ඔයාට අච්චු පොත ගෙනල්ලා දෙන්නම් මට ඒ වෙනකම් පරණ පොතක් තියෙනවා නම් දෙන්න කියන්න හරිද අච්චු පොතක් හොයාගන්න හරිද එතකොට රයිට් ඕකේ පුතේ දුවේ අපි අදට පන්තිය නතර කරනවා අනේ අපොයි කියන්න එපා හරිද අපි ලබන සතියේ නැවත එකතු වෙනවා ආදරණීය දරුවෝ හැමදෙනාටම සුබදායි සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමනිතරම ධනාත්මකව සිතන්න ධනාත්මකව එකතු වෙන්න be positive okay my guys හැමනිතරකම ධනාත්මකව හිතලා ජයග්‍රහණය වෙනුවෙන්ම වැඩ කරමු ඔබ හැමදෙනාම නැගිටින්න වැඳ ගන්න okay සුබදායි සතියන්තයක් වේවා වාසනාවන්ත සතියන්තයක් වේවා ආයුබෝවන්